සතුටු වෙනවා මේ වගේ ආරාධනාවක් මට සිදු කිරීම සම්බන්ධව. මේ සභාවේ වාඩි වෙලා ඉන්න සියලු ශ්‍රී ලාංකිකයෝ මේ රටට එන්නට ඇත්තේ යම් යම් හේතු කාරණා උඩ. ඒ සෑම කෙනෙකුටම තිබුණු එක පොදු බලාපොරොත්තුවක් කියලා මම කල්පනා කරනවා වඩා යහපත් ජීවිතයක් උරුම කර ගැනීම. වඩා යහපත් ජීවිතය කියන්නේ මොකක්ද? මිල මුදල් හරි හම්බ කිරීම, සුවිසල් නිවහනක් ඉදි කිරීම, භෞතික භාණ්ඩ රැස් කිරීම, යාන වාහන මිලදී ගැනීම, ඒ අංශයෙන් දියුණු වීම යහපත් ජීවිතයක්ද? පුතග්ජන මිනිසුන්ගේ හැටියට අපි කාටත් ඒ භෞතික දේවල් අවශ්‍යයි ජීවත් වෙන්න. එහෙත් අපි දන්නවා ඒ දේවල් අප්‍රමාණව රැස් කරගත්ත පුද්ගලයෝ ලොකු මානසික වෙහෙසකින් ජීවත් වන බව. ඒ අය හුස්ම නාල්ලා දුවපු ගමනේ වෙහෙසක් විඳින බව. සමහර වෙලාවට පෞල් ජීවිත ව්‍යාකූල වෙලා. දරුවන් සම්බන්ධ බලාපොරොත්තු බිඳ වැටිලා. ඇතැම් පුද්ගලයෝ උපන් බිමටත් නැති වෙනත් රටකටත් නැති පුද්ගලයෝ බවට පත් වෙලා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ මිනිස්යෙක් හැටියට ඕනෑම පුද්ගලයෙක් ජීවත් වන්නේ කෙටි කාලයයි. ඒ ජීවත් වන කෙටි කාලය තුල තමන්ට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර තමන්ගේ ජීවිතය නිමා කිරීම. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ජීවිත අවබෝධය. ඒ ජීවිත අවබෝධයේ නැතිකම අද අපේ සමාජය තුල දක්නට ලැබෙන දෙයක්. මම ඉගෙන ගත්ත පාසලේ ගේට්ටු අරගෙන ඇතුල් වෙනකොට පෙනෙන ගොඩනැගිල්ලේ විශාල අකුරු වලින් කවියක් ලියලා තිබුණා. ඒ කවිය හැමදාම දැක්ක නිසා මතකයේ රැඳුණා. හොඳ දේ හිතමි, හිතු දේ කියමි, කිව් දේ කරමි, කරමින් හැදෙමි. මට අද හිතෙනවා අපි ටික ටික වයසෙන් මුහු පුරාගෙන යනකොට මේ කවි අපිත් එක්ක වයසෙන් මුහු පුරාගෙන ගිහින් තියෙනවා කියලා. ඕනෑම දෙයකට මුල් වෙන්නේ මිනිස් සිතිවිල්ල. යහපතක් සිද්ධ කරන්න හෝ අයහපතක් වෙනුවෙන් මුල් වෙන්නේ සිතිවිල්ල. වැඩිහිටියෝ හැටියට වැදගත් වගකීමක් තමයි Tamanගේ දරුවන්ගේ සිත් සතන් තුළ යහපත් දේවල් රෝපණය කිරීම. අපේ සංස්කෘතිය දීර්ඝ කාලීන උරුමයක් ඇති සංස්කෘතියක් බවට පත් වුණේ ඒ විශිෂ්ට ධර්මතාව නිසා. හොඳ දේ, යහපත් දේවල් සිතන එක. දෙවෙනි එක තමයි තමන්ට අවංක වෙන්න ඕනේ. හොඳ දේ හිතමි, හිතු දේ කියමි. තමන්ට අවංක නැත්නම්, හෘද සාක්ෂියට එකඟ නැත්නම් එහෙම පුද්ගලයෙකුගේ ජීවිතයේ සැබෑ දියුණුවක් නැහැ. ඔය හැමතිස්සෙම පසුතැවිල්ලෙන් කාලය ගත කරන කෙනෙක්. තුන්වෙනි එක තමයි ප්‍රායෝගික ලෝකයේදී සත්‍යගරුක වීම. හොඳ දේ හිතමි, හිතු දේ කියමි, කිව් දේ කරමි. අපි කියපු දේ කරන්න ඕනේ. ඒක තමයි මිනිස්සෙකුට Tamanගේ ජීවිතේ පාලනය කරගන්න තියෙන යහපත්ම විනය. අපේ ධර්මයෙන් මේක තමයි අපිට දීර්ඝ කාලයක් තිස්සේ අපේ සංස්කෘතික ජීවිතේ ගොඩනගා ගැනීමට දුන්නු අවවාදය. කෙනෙකුගේ චරිතය ගොඩනගෙන්නේ මොන ආකාරයකද කියන එක. මම උගන්වන විශ්වවිද්‍යාලයේ එක්තරා කාලෙක ගැහණු දරුවෙක් හිටියා. මේ දරුවා ඇවිල්ලා වාඩි වෙන්නේ ඉස්සරහම පේලි. සාමාන්‍යයෙන් ඉතින් මේ අත්දැකීම හුඟක් වෙලාවට දේශන ශාලාවක දරුවෝ වාඩි වෙන්නේ පිටිපස්සේ. මම විවිධ තැන්වලට ගියාමත් මගේ අවබෝධය තමයි එනේන අය වාඩි වෙන්නේ පිටිපස්සේ. මේ සභාවේ වුණත් ඉස්සරහට හුඟක් හිස් හැබැයි පිටිපස්සේ තිබෙනවා.
ඔය පිටිපස්සෙන් වාඩි වෙන්නේ හේතු දෙකක් උඩ. එකක් තමයි වැඩේ අල්ලලා යන්නේ නැත්නම් හිමීට නැගිටලා යන්න ලේසි පිටිපස්සෙන් වාඩි වුණා. ලංකාවේ එක සිරිතක් තියෙනවා මෙහි එක කොහොමද කියලා මම දන්නේ නැහැ. පුද්ගලික බස් රථවල ගමන් කිරීම. අපේ රටේ පුද්ගලික බස් රථයකට ගොඩ වෙච්ච වෙලේ ඉඳලා කියන්නේ පස්සට යන්න කියලා. ඊට පස්සටම යනවා. අපිට කුඩා කාලේ ගුරුවරු ඉගෙනුවේ අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියලා. ඉතින් දෙමව්පියෝ දරුවන් ඉස්සරහට යවන්න නම් Taman හැන්න ඕන හැමතිස්සෙම නිසි තැන ඉන්නට ඕන. ඉතින් කෙසේ වෙතත් මේ දරුවෝ ඇවිල්ලා වාඩි වෙන්නේ ඉස්සරහම තේදී කටින් පිට වෙන හැම දෙයක්ම ලියා ගන්න උත්සාහ කරන්නේ. හොඳ අවධානයකින් ඇහුම්කන් දීගෙන ඉන්නවා. හරි පිළිවෙලට ඇඳ පැළඳගෙන ඉන ළමයි. එක ඉරාගෙන පලාගෙන අඩ නිරුවතින් එහෙම එන දරුවෙක් නෙවෙයි. එක දවසක් මේ ළමයා කිසියම් කටයුත්තකට මගේ කාමරයට ආවා. මම එයාට වාඩි වෙන්න කියලා ටිකක් වෙලා එයා එක්ක කතා කළා. මේ ළමයා දේශන ශාලාවට හැමදාම ඉන්නේ තනියම පිට වෙලා යන්නේ තනියම. ඇයි මෙයා මෙහෙම තනි වෙලා ඉන්නේ? ඒ ගැන කතාවට මුල පිරීමක් හැටියට මම අහුවා. කවුද ඔයාගේ හොඳම මිතුරිය? මේ දරුවා මගේ දිහා බලාගෙන පැහැදිලි හඬකින් මට කියනවා සර් මගේ අම්මා. මගේ අම්මා. තව මොහොතකින් මේ දරුවා මා එක්ක කියනවා අප්පච්චිත් අපි එක්ක හරියාවි. මම ඔයාගේ අප්පච්චි මොනවද කරන්නේ? මගේ අප්පච්චි බැංකුවක පියන් කෙනෙක් හැටියට වැඩ කළා. දැන් විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නවා. මගේ අම්මා සාප්පු සේවිකාවක් හැටියට වැඩ කළා. අම්මත් විශ්‍රාම අරගෙන ගෙදර ඉන්නවා. මේ දරුවගේ අම්මයි තාත්තයි දෙන්නගේ එක්කෙනෙක්වත් ලොකු විභාග පාස් කරලත් නැහැ. ඉහළ පෙළේ රැකියාවන් කරලත් නැහැ. මට මගේ ජීවිත කාලය තුල Tamanගේ දෙමව්පියෝ ගැන ඒ තරම් ගෞරවයෙන් කතා කරපු දරුවෙක් ඊට පෙර මුණ ගැහිලා නේ. ළමයා එක වෙලාවක මා එක්ක කියනවා කොච්චර වැඩ තිබුණත් සර් සිකුරාද හැන්දෑවට මම ගමේ යනවා. මම ඇහුවේ අප්පච්චි අම්මයි මාව බලාපොරොත්තු වෙනවා. මං එනතුරු ඒ දෙන්න දොරකඩ පිළියේ වාඩි වෙලා මග බලාගෙන ඉන්නවා. මගේ ඇස් දෙකෙන් මං දැන් දකින ලස්සනම දර්ශනය තමයි ඒක. මම ඒකට හරි ආසයි. කවදාවත් අපේ අප්පච්චි අපේ අම්මට ආවේගයකින් කතා කරනවා අපි අහලා නැහැ. අපිට අපේ ගෙදර දිව්‍ය ලෝකයක්. ඒ වචනේමයි මේ දරුවා මා එක්ක කිව්වේ. එළමයා කියනවා එයාට සහෝදරයෙක් ඉන්න බව. ඒ සහෝදරයා එයාට කලින් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා උපාධියක් ලබාගෙන බැංකුවක නිලධාරියෙකු හැටියට වැඩ කරන බව කිව්වා. ඒ ළමයා කියන විස්තර වලට අහුම්කම් දෙනකොට මට හිතේ කැමැත්තක් ඇති වුණා ඒ ගෙදර කවදා හරි යන්න ඕන කියලා. ඒ පළාතේ කිසියම් කටයුත්තකට ගිය වෙලාවක මම ඕනෑකමින් මේ ගේ හොයාගෙන ගියා. මේ දරුවා කියපු જાති සේරම ඇත්ත. පොඩි ඉඩමක හදාපු ගුරු බෝටි නිවසක්. මිදුලේ මල් පාත්ති කීපයක් ඉතා මැනවින් නඩත්තු වෙනවා. ගේ පිටිපස්ස පැත්තේ එළවලු පාත්තියක් මිරිස් පාත්තියක් හොඳ සරුවට වැඩිලා තිබුණා. ලිඳ ළඟ ආවට විසිතුරු මල් පැල වවලා ඇඳපු චිත්‍රයක් වගේ බලාගෙන ඉන්න ආසයි. ගෙට ඇතුල් වෙනකොට මම දැක්කේ ආරාමයක් වගේ තැනක්. ඊටාම අඩු ප්‍රමාණයක් තිබෙන නිවසක්. බිම වාඩි වෙන්න ප්‍රියයි. බෙහෙතකටවත් දූවිලි පොදක් නැතුව ඇති කියලායි මට හිතුනේ. ඒ දරුවගේ දෙමව්පියෝ ඉස්සරහට ආපුවා මට එකපාරටම ඇහුනේ ඔයගොල්ලෝ ඉල්ලලා විශ්‍රාම ගත්තායද? නෑ සර් අපි සේවා කාලය සම්පූර්ණ කළා ටිකක් වැඩිනුත් වැඩ කරලා විශ්‍රාම ගත්තාය කියලා කිව්වා. කිසි කෙනෙක් ඒ දෙන්න දිහා බලලා විශ්‍රාම ගිය වයස කය කියලා නිගමනය කරන එකක් නෑ. සතුටින් සහ ප්‍රීතියෙන් ජීවත් වීමේ රහස මම එතන දැක්කේ. ඒ ගෙදර මම දුටුව එක කැපී පෙනෙන දෙයක් තමයි රූපවාහිනී යන්ත්‍රයක් තිබුණේ නේ. මේ තාත්තා වැඩ කරලා තියෙන්නේ බැංකුවේ. පුතා වැඩ කරන්නේ බැංකුවේ. එකට දෙකක් ඒගොල්ලන්ට තියාගන්න පුළුවන් ගෙදරක්. මං අහුවා ගෙදර රූපවාහිනී යන්ත්‍රයක් නැත්. මේ පුද්ගලයා ටිකක් කල්පනා කරමින් ඉඳලා මට කියනවා ඇත්තම කියනවා නම් සර් නෝන මහත්තයයි මායි දෙන්න හැමදාම කතා වුණේ
අපේ දරුවෝ දෙන්න හරියට හදාගන්න කාගෙන්වත් වචනයක් නාහන්නේ. ඒ නිසා අපි ගෙදරට රූපවාහිනියක් ගේන්න බය වුණා කියලා කිව්වා. ඒ අමු සැමියෝ මේකට බය වෙච්ච කාලේ අද තරම් ඒක සෞඛ්‍ය වෙලා නේ. මම හුවා දරුවෝ ඉල්ලුවේ නැහැ. අපේ දරුවෝ කුඩා කාලේ ඉඳලා පොතපතට ඇලුම් කරපු දරුවෝ. ඒ ගෙදර ස්තෝප්පු කාමරේ තිබුණ විශාල පොත් රාක්කයක් අද ගුරුවරයෙකුගේ ගෙදරදී ලංකාවේ දකින්න ලැබෙන්නේ නැහැ ඉච්චර හොඳ පොත් රාක්කයක්. මේ දරුවා සමහර ඒවා අරගෙන මට පෙන්වන්න පටන් ගත්තේ වටිනා වස්තුන් පෙන්නනවා වගේ. එයාගේ අම්මා ලොකු අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් නෙමෙයි. සමහර පොත්වල මුල් පිටුව පිරෙන්න ලියලා තියෙනවා මගේ රත්තරන් දුවගේ 8 වෙනි උපන්දිනේට අම්මාගෙන් තෑග්ගා. ඔය විදිහේ වැකිලියපු පොත් ගණනාවක් මම දැක්කා. ඒ කාන්තාවගෙන් මම ඇහුවා දරුවන්ට පොත් කියවන්න මෙහෙම පොත් අරගෙන දෙන්න ඔබ පුරුදු කළේ කොහොමද? එයා කාලයක් සේවය කරපු රෝහලක වෛද්‍යවරියක් හිටියලු. ඒ වෛද්‍යවරිය පඩි දවසට හැමදාම ඒ වෛද්‍යවරියගේ දරුවොත් එක්ක නගරයට ගිහිල්ලා පොත් අරගෙන එනවා. දැන් දවස්වලට ඒ දරුවොත් එක්ක රෝහලට ඇවිල්ලා එයාගේ වැඩ කටයුතු අවසන් කරලා දරුවෝ පැත්තකට කරගෙන ඒ පොත්වල තියෙන කතන්දර දරුවන්ට කියලා දෙනවලු. ළමයි අම්මට හේතු වෙලා ඒ කතන්දර රස විඳ හැටි කුතුහලයෙන් අහගෙන හිටපු හැටි අම්මගේ ඇස් දෙක දිහා බලාගෙන ඒවට අවධානය යොමු කරපු හැටි මම බලාගෙන හිටියා. මට පුදුමාකාර සතුටක් ඇති වුණේ. මගේ දරුවන්වත් මම මේ විදිහට ඇතිදැඩි කරගන්න ඕන කියලා මම කල්පනා කළා. මම මේ දොස්තර නෝනට ඉතාම ආදරයෙන් ගෞරවයෙන් සැලකුවේ. නිමාඩු වෙලාවට මම ගිහිල්ලා ඒ නෝනගේ ගේ දොර අස්පස් කරලා කෑම බීම පවා හදලා දෙන්න පුරුදු වුණා. ඒ නෝනත් මට මිතුරියකට වගේ සැලකුවේ. අන්තිමට ඒ නෝන පොත් ගන්න යන දවසට මමත් ඒ වාහනේට ගොඩ වෙලා යන්න පුරුදු වුණා. එහෙම ගිහින් ඒ නෝන සල්ලි වලට ගත්තේ ඒවා මමත් මගේ සල්ලි වලින් අරගත්තා. මගේ දරුවන්ට ලොකු වුණාම හරි කියවන්න. ඒ විදිහටයි මගේ දරුවෝ දෙන්න මම ලොකු මහත් කරගත්තේ කියලා සතුටු කඳුළු පිසදාමින් මේ කාන්තාව මාත් එක්ක කිව්වා. ඒ ගෙදර ඉඳලා එනකොට මට දැනුනේ මම හුඟා පොහොසත් නිවසකට ගිය බවයි. අපේ ධර්මයෙන් උගන්වලා තියෙනවා ජීවත් වෙන්න බලපාන වැදගත් ධර්මතා තුනක්. පළවෙනි එක තමයි සරල ජීවිතයක් ගත කරන්න පුරුදු වෙන්න කියන එක. සරල ජීවිතයේ තුල පීඩනයක් නැහැ. අසහනයක් නැහැ. දෙවෙනි එක තමයි ලද දෙයින් සතුටු වෙන්න කියන එක. නොලබුණු දේවල් ගැන සුසුම් හෙලන්න එපා කියලා තමයි අපිට ධර්මයෙන් උගන්වලා තියෙන්නේ. තුන්වෙනි කාරණය තමයි පරෝපකාරය. කෙනෙකුට උදව්වක් උපකාරයක් කරන්න පුළුවන් නම් නොවලහා ඒ දේ කරන්න කියන එක. මේ ධර්මතා තුනම ඒ ගෙදර ඉඳලා එනකොට මට දැනුණා. සරල ජීවිතය, ලද දෙයින් සතුටු වීම, පරෝපකාරය. සරල ජීවිතය කියන්නේ හිඟන්නෙක් වගේ ජීවත් වෙන එක නෙවෙයි. කිසි දෙයක් නැතිව මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. ලද දෙයින් සතුටු වීම කියන්නේ වෙනස මහන්සි වෙලා හම්බ කරන්න ඕනේ නැහැ කියන එක නෙමෙයි. මේවා මානව ධර්මතා. ඒ මානව ධර්මතා වලින් උගන්වන්නේ මොනවද? මිනිස්සෙකුට විනයක් තියෙන්න ඕන තමන්ගේ ජීවිතේ පාලනය කරගන්න. ඒ විනය කියන්නේ ජීවිතාවබෝධය. මිනිස්යන්ට ජීවිතාවබෝධය ලබා දෙන ප්‍රධාන විෂය මුළු ලෝකයේම අද පිළිගත් ගැඹුරුම විෂය තමයි කලාව සහ සාහිත්‍යය. කලාව සහ සාහිත්‍යය. මාටින් වික්‍රමසිංහ කියන මහගත් කතුවරයා අපේ රටේ හිටපු බණ කතා සාහිත්‍ය කියලා පොතක් ලියලා තියෙනවා. ඒ පොතේ එතුමා සඳහන් කරනවා 200ක් අවුරුද්දක් ජීවත් වීමෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්න පුළුවන් එකවරක් ජාතක පොත කියවීමෙන්. ඊට වඩා උසස් ජීවිතාවබෝධයක් ලබන්න පුළුවන් උසස් සාහිත්‍ය පරිශීලනය කිරීමෙන්. මොකක්ද මේ කියන්නේ? ජීවිත කාලය තුල අපට ඇසුරු කරලා මිනිස්සු හඳුනා ගන්න ලැබෙන්නේ ඊටාම ස්වල්පයක්.
සමහර වෙලාවට මියන තුරා එක යහනේ ජීවත් වෙන ස්වාමි පුරුෂයා භාර්යාව හඳුනාගෙන නැහැ. භාර්යාව ස්වාමි පුරුෂයා හඳුනාගෙන නැහැ. හැබැයි සාහිත්‍යයෙන් අපට සකල විද මිනිස් චරිත පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. සත්පුරුෂයෝ අසත්පුරුෂයෝ මම් පහරන්නෝ අපරාධකාරයෝ ධානපතියෝ විවිධාකාර මිනිස් චරිත පිළිබඳ අවබෝධයක් උසස් සාහිත්‍ය කියවනකොට අපට ලැබෙනවා. ඒ අවබෝධය අපේ ජීවිතයට ආලෝකයක්. අපි අභියෝගයකට මුහුණ දෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් निराකරණය කරගන්නේ කොහොමද? ගැටලුවක් විසඳන්නේ කොහොමද? තමන්ට අනර්ථයක් කර නොගෙන අනුන්ට අනර්ථයක් නොකර ජීවත් වෙන්නේ කොහොමද? ඒ දැනුම අවශ්‍යයි මනුෂ්‍ය ජීවිතයේ අර්ථ සිද්ධිය උදෙසා. ඒ නිසා මම මේ දෙමව්පියන්ට කියන්නේ ඔබේ දරුවන්ට මව් භාෂාවෙන් ලියවෙච්ච අපේ විශිෂ්ට සාහිත්‍යයේ රසය හැකි පමණින් උරුම කරන්න. ඒ සාහිත්‍යයෙන් ඔබේ ජීවිතයට කිසියම් ආලෝකයක් ලබා ගන්න. අපේ වැඩිහිටියෝ ජීවත් වෙනකොට උද්දීපනය කරපු මානව ධර්මතා හඳුනා ගන්න. ඒක ඊටාත්ම වැදගත් දෙයක්. මම ලංකාවේ පිටිසර පළාතක දුප්පත් පවුලක ඉපදුණු කෙනෙක්. අපේ පවුලේ 7 දෙනෙක් හිටියා. අපේ අම්මගේ සහෝදරියකගේ ස්වාමි පුරුෂයා හදිස්සියේ මිය පරලව ගියා. ඒ ගෙදර දරුවෝ 5 දෙනෙක් හිටියා. අපේ තාත්තා ඒ 5 දෙනාවත් අපේ ගෙදර ගෙනහලා අපි 12 දෙනෙක් එකට ඉස්කෝලේ යවුවා. රැකියාවක් හැටියට කළේ පාන් පුච්චපු එකයි. සුළු ආදායමක් ලැබපු පුද්ගලයෙක් අපේ තාත්තා. අපි 12 දෙනෙක් දෙපයින් නැගී සිටියේ කොහොමද කියලා කල්පනා කරනකොට මට අද පැහැදිලිව කියන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි අම්මයි තාත්තයි යනකොට ගන්න නැති තැනක අපිට ජීවත් වීමට වාග්ය හිමි වීම. අපිට ඉස්කෝලේ යන්න හොඳ ඇඳුම් පැළඳුම් සපත්තු ඒවා තිබුණේ නැහැ. තුන් වේල පුළුවන් විදියට බඩ පිරෙන්න කන්න හොයලා දුන්නා. හැබැයි හරි සාමකාමී තැනක අපි ජීවත් වුණා. අපේ මනස තුවාල වුණේ නැහැ, සීරුණේ නැහැ. අනිත් කාරණේ තමයි අසීමිත ආදරයකින් අපිට ගුරුවරු ඉගැන්නුවා. අසීමිත ආදරයකින් අපිට ගුරුවරු ඉගැන්නුවා. අද වෙනකොට මේ தත්ත්වය හුඟා සෝචනීය පැත්තකට නැඹුරු වෙලා තියෙන බව අපි දන්නවා. එතකොට මම මේ කාරණේ ගැන මේකේ වැදගත්කම ඔබට ටිකක් පැහැදිලි කරලා දෙන්නට කැමතියි. ඔබ සියලු දේවල් සමහර වෙලාවට හැරදමලා කිසියම් අරමුණක් වෙනුවෙන් එහෙම නැත්නම් දියුණු වීම වෙනුවෙන් මේ විදේශගත වෙලා කිසියම් දුෂ්කර ජීවිතයක් ගත කරනවා වෙන්නට පුළුවන්. ගත කළා වෙන්නට පුළුවන්. ඒක ඔබේ ජීවිතයේ අංක 1 බවට පත් වෙන්නට ඕනේ ඔබේ දරුවෝ. ඔබේ දරුවෝ ඒ දරුවන්ගේ ජීවිත ව්‍යාකූල කරගත්තොත් ඔබ රැස් කළ ධනයේ අර්ථයක් තියෙනවා. ඔබට සතුටින් ඔබේ ජීවිතය අවසන් කරන්නට පුළුවන්කමක් තියෙනවා. ඔබ අහලා ඇති පිරුලක් තියෙනවා අපේ රටේ තල වැපුරුවොත් තල මුං වැපුරුවොත් මුං. ඒ නිසා අමුසැමියෝ හැටියට ජීවත් වෙනකොට තේරුම් ගත යුතු ධර්මතා කීපයක් තියෙනවා. මට අපේ රටේ බොහොම කීර්තිමත් පුද්ගලයෙක් එක දවසක් කියනවා. එයා එක දවසක් එයාගේ තාත්තගෙන් ඇහුවලු, තාත්තේ අම්මයි ඔයයි ඉස්සර කවදාවත් කිසිම දෙයකට රණ්ඩු වෙලා එහෙම නැද්ද? එතකොට තාත්තා hina වෙලා කිව්වලු, ළමයා කොයි ගෑණී මිනිහයි අතරේද පොඩි පොඩි උටපට ඇතිනවන්නේ? ඔයාගේ අම්මයි මායිත් මිනිස්සුයෝ. අපි අතරත් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. හැබැයි අපි කවදාවත් අපේ ප්‍රශ්න ඔයාලා ළඟ තියාගෙන निराකරණය කරගන්න උත්සාහ කළේ නැහැ කියලා කිව්වා. මේක තමයි වටිනාම දේ තේරුම් ගන්න. අපේ ප්‍රශ්න අපි ඔයාලා ළඟ තියාගෙන निराකරණය කරගන්න උත්සාහ කළේ නැහැ. මේක ඉගෙන ගන්න. මේක තමයි ජීවිතේට වැදගත් පළවෙනි පාඩම. දෙන්නේ එකට ජීවත් වෙනකොට ප්‍රශ්න ඇති වෙනවා. ගැටලු ඇති වෙනවා. සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් ලෝකේ කොහෙවත් නැහැ. සර්ව සම්පූර්ණ මිනිස්සු ඉන්නේ ඉරිදට ලංකාවේ පළවෙනි සිළුමිණ පත්‍රයේ මංගල දැන්වීම තීරවල පමණයි.
පියවි ලෝකේ අපි හැම කෙනෙක් තුළම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. මිනිසයා කියන්නේ හොඳ නරක දෙකේ සංකලනයක්. අපි හැම කෙනෙකුටම දුක, ශෝකයේ වගේම ඊර්ෂ්‍යාව, ක්‍රෝධයත් සාධාරණයි කියලායි අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිසා අපිට පොඩි විනයක් තියෙන්න ඕනේ අපිව පාලනය කරගන්න. දැන් අර පුද්ගලයා කියපු දේ මම තේරුම් ගත්ත දේ තමයි අපි අපේ ප්‍රශ්න ඔයාලා ළඟ තියාගෙන निराකරණය කරගන්න ගියේ නේ. දැන් ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවේ අපි ඒක निराකරණය කරගන්න උත්සාහ කරනකොට අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්නේ ගැටුමක්. අනිවාර්යයෙන්ම ගැටුමක් සිද්ධ වෙන්නේ. හැබැයි කෙනෙක් පොඩ්ඩක් අඩිය පස්සට ගන්නවා නම් ගැටුමකට මඟ පෑදෙන්නේ නේ. ගැටුමකට මඟ පෑදෙන්නේ නේ. මේක තේරුම් ගත යුතු දෙයක්. මම සාමාන්‍යයෙන් කාන්තාවන්ට කතා කරනකොට කියන දෙයක් තමයි ස්වාමි පුරුෂයා නිර්පරාදයේ ඔබට චෝදනාවක් කරන වෙලාවක උනත් එකට එක කියාගෙන යන්න එපා. එකට එක කියාගෙන යන්න එපා. මොන වුණත් පිරිමි කියන්නේ පිරිමි. ඒක තමයි ඇත්ත. එකට එක කියාගෙන යන්න එපා. ඔබ නිහඬව කිසියම් වැඩක යෙදෙන්න. මකුළු දැල් ටිකක් කඩන්න, රෙදි ටිකක් සෝදන්න, විදුල අතු ගන්න, ගස් වලට වතුර ටිකක් දාන්න. එහෙම නැත්නම් පොතක් කියවන්න. නිහඬ වෙන්න. එතකොට වෙන්නේ අනික් පැත්තේ පුද්ගලයාට මේක දිගට අල්ලගෙන යන්න විදිහක් නැහැ. හැබැයි ඔබ කතා කළොත් මොකද වෙන්නේ? ගින්නක් කැවිලෙනවා. ඉතින් මේ හරි හම්බ කරන කාන්තාවන්ගේ එක ලක්ෂණයක් තමයි ප්‍රශ්නයක් ඇති වෙනකොට නිහඬ වෙන්න කැමති නැහැ. ඇයි මං කට වහගන්නේ? මාත් මෙතන හරි හරියට කඹරනවා. ඉතින් කට ගහගෙන ගිහලා දතුත් කඩා ගන්න. ඔබ නිහඬ වෙන්න. ඒක පරාජය වීමක් කියලා හිතන්න එපා. ඒ වගේම මම මහත්තුරුන්ටත් බොහොම ලෙන්ගතුව කියන්නේ බිරිඳ කිසියම් කේන්තියකින් ඉන්න වෙලාවක් නම් ගෙදර ඔබත් නිහඬ වෙන්න පුරුදු වෙන්න. බා ගන්නවකට මායි මෙතන මිනිහා එහෙම යන්න එපා. ඔබත් නිහඬ වෙන්න. නිහඬව ඉන්න එතන අමාරු නම් ඒ අවස්ථාව මග ඇරලා යන්න. දෙන්නම සන්තෝෂෙන් ඉන්න වෙලාවක ඒ කේන්ති ගිය හේතුව විවෘතව කතා කරලා ඉවර කරගන්න. හේතුව කතා කරලා ඉවර කරගන්න. හැබැයි කතා කරලා ඉවර කරගන්න එකේ පොඩි කලාවක් තියෙනවා. පොඩි කලාවක් තියෙනවා. දැන් මම ওই ලංකාවේ ඉස්කෝලවල දෙමව්පියන්ට කතා කරන්න ගියාම අම්මලා දෙන්නේ හුඟා පැසීම් වලට මම කියන්නේ ස්වාමි පුරුෂයත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා නම් සුදුසු වෙලාවක මේ විදිහට ඒක කතා කරලා ඉවර කරගන්න. ඉතින් ඒක කියනකොට ඔළුව හොල්ලා පිළිගන්න බව මට හොඳට පේනවා. ඉතින් සමහර නෝන මාත්තුරු ඒක පිළි අරගෙන හුඟා දේවල් කරනවා. 95ක් කරනවා. 5ක් වරද්දගෙන අසාර්ථක වෙනවා. දැන් මම කියන්නේ සාමාන්‍ය ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා නම් කේන්තියෙන් ඒ ප්‍රශ්නේ කතා කරන්න එපා. දැන් මහත්ය දවසේ වැඩ කටයුතු ඉවර කරලා එන වෙලාවට මහත්ය කැමති කෑමක් එහෙම පුළුවන් නම් හදලා ටිකක් පිළි අරගෙන වාඩි වෙලා පොඩි පිළිසඳරක යෙදෙන්න පුරුදු වෙන්න. ඉතින් මේක හුඟක් නෝන මහත්තුරු කරනවා. හුඟක් දේවල් කරගෙන ඇවිල්ලා අන්තිමට ඉතින් අර මහත්තයා කැමති කෑමක් හදලා ඒකත් දීලා ඔක්කොම කරලා තේ එකක් හදාගෙන ඇවිල්ලා තේ එක දෙන ගමන් කියනවා "කම් සුදේ මොකෙද්ද වගේ මට කෑ ගැහුවේ? මට හරියට කේන්ති කියන්නේ මට ඔය විදියට රඳ කෑ ගහන්න." ඉතින් ආයෙත් දත් කඩා ගන්න. අර 95ම වතුරේ කියලා මට හිතේ. ඒක 99 දී දෙවි යනවා වගේ වැඩක් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ අවසානයේනේ වැදගත් වෙන්නේ. ඉතින් ඔක්කොම හොඳයි. මහත්ය එන වෙලාවට හොඳට රාජ සබන් දාලා නාලා ඔළුව පිරලා පිරිසිදු වෙලා හොඳ ඇඳුමක් එහෙම ඇඳගෙන මහත්ය වැලි තලප ගන්න කැමති නම් ඒවත් හදලා ඒවත් දීලා තේකත් හදාගෙන ඇවිල්ලා අර මූසල විදියට හැසිරෙන්න එපා. තේක හදාගෙන ඉන්න උගුරක් බීලා මහත්යට දීලා පොඩ්ඩක් ගෑවිලා අහන්න රසද? හරි. ආලා බලන්නකො මොකද වෙන්නේ කියලා. හරි. එහෙම අහපු වෙලාවක මහත්ය නිකන් පුස්පාට් එකක් දැම්මොත් මට ලියුමක් එවන්න. ඒක එතකොට මම කියන්න ඕන දේ කියලා එවන්න. මේ මානසික අසනීපේ निराකරණය කරගන්න ඕන උපදේශය මම එතකොට කියන්නම්.
ඒක පොදු නෑ කියලායි මම කියන්නේ. ඉතින් එහෙම වෙන්න බෑ. හරිද? මනුෂ්‍ය සම්බන්ධතාව ගොඩනගෙන්න ඒ ප්‍රියමනාපතාව කියන එක අවශ්‍යයි. දැන් මේ සභාවේ ඉන්න අයගෙන් මම අහුවොත් ඔයගොල්ලෝ කොහොමද කසාද වෙන්නේ? මංගල යෝජනාවකින්ද ප්‍රේම සම්බන්ධතාවකින්ද කියලා ඇහුවොත් මෙතන ඉන්න බහුතරයක් විවාහ වෙලා ඇත්තේ ප්‍රේම සම්බන්ධතාවකින් කියලායි මම අනුමාන කරන්නේ. ප්‍රේම කරන කාලේ උදේ හම්බ වෙන්න ඇති, දවල් හම්බ වෙන්න ඇති, හැන්දෑවේ හම්බ වෙන්න ඇති. කොච්චර හම්බුණත් කතා කරන්න තියෙන જાති ඉවර වෙන්නේ නැහැ. උල්පතකින් උනනවා වගේ. හම්බ වෙන්න යනකොට හොඳම සූට් එක ඇඳලා යන්න. භාෂාවේ හොඳම වචන වලින් කතා කරන්න. පාරේ එහාට එක්කගෙන යන්නේ වටිනා වීදුරු භාණ්ඩයක් අරගෙන යනවා වගේ බොහෝම පරිස්සමට. අයිස්ක්‍රීම් එකක් කන්න එහෙම ඉතුනොත් දෙකක් ගන්න එකයි ගන්න. ඒක දෙන්නම කන්න. මේ මම කාපු තැනින්ම සුදු ඔයක් කන්න. එතකොට රස වැඩි. හරි. මම ඔය උදේට ඇවිදිනකොට දැකලා තියෙනවා සමහර තරුණ තරුණියෝ මුණ ගැහිලා ප්‍රේම කරලා රාජකාරී වලට පිටත් වෙන හැටි. මම ලඟ වෙලා බලලා තියෙනවා සමහරුන් තාත් නැද්ද කියලා. තියෙනවා. පැටලිලා යන්නේ. අපි දැන් දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක්. ගෑනු ළමයි යන්නේ වැටෙන්න බර වෙච්ච කෙහෙල්කම් වගේ තරුණයාගේ ඇඟට කරු ගහලා යන්නේ. මට නම් උදේට ඒව දැක්කාම හරිම ලස්සනයි. වයස වැරද්දක්ද දන්නේ නැහැ. මම කල්පනා කරන්නේ මේ දෙන්නෙක් ජීවිතේට මුල පුරන්නේ කොච්චර සන්තෝෂෙන්ද? කොච්චර බලාපොරොත්තුකින්. වැරද්ද මොකක්ද? කසාද බෙදලා ටික දවසක් ගත වෙනකොට ගෙවල් වල ඉන්නේ බස්සු හරි බකුණුණු හරි. තේ හදන්නද? බත් බෙදන්නද? දැන් වචනත් නැහැ. එහෙම නැත්නම් දරුවෝ අතරමැදි වෙනවා. තාත්තෙන් අහලා ඉන්න තේ ඕනේද කියලා. ගිල කියන්නේ කැමල ඇස්ති කියලා. මානසික පීඩනයේ වැඩි කාන්තාවක් නම් තත්ත්වයට වඩා වෙනවා. ගිල හලෙම අරන් තේ ඕනේද කියලා. කියනවා ගිල කන්න කියන්න බෙදුවා. ළමෙක් නිහඬව මේ පණිවිඩ එහාට මෙහාට ගෙනියන බව හැබැයි. හැබැයි ළමයා දන්නවා අම්මයි තාත්තයි සමගියෙන් සමාදානින් නැති බව. දැන් දරුවා වයසෙන් මොහු පුරාගෙන යනකොට සිද්ධ වෙන්නේ මොකක්ද? අම්මයි තාත්තයි දෙන්නම ගැන දරුවගේ හිතේ ගෞරවය නැති වෙනවා. ඒක බලෙන් ගන්න බෑ. යුරෝ 10,000කින්වත් ඒක ගන්න බෑ. ඒක නැති කරගන්න එපා. ඒ නිසා ස්වාමි පුරුෂයෙකුට වගකීමක් තියෙනවා. තාත්තා කෙනෙක් හැටියට දරුවන්ට පූර්වාදර්ශයක් සපයන්න. පූර්වාදර්ශයක් සපයන්න. ඒ පූර්වාදර්ශයේ සැපීමේ ක්‍රියාවලියට නායකත්වය දෙන්න ඕනි ස්වාමි පුරුෂයා. ස්වාමි පුරුෂයා නායකත්වය දෙන තැන නිසකවම බිරිඳ දරුවන්ට පූර්වාදර්ශී මවක් වෙනවා. ඒකේ වරදක් වෙන්නේ නැහැ. ඒක එහෙම තමයි. ඇයි මේ බස්සෝ බකමුණු බවට පත් වෙන්නේ? සමහර වෙලාවට මේ විවාහය කරගන්න බැරිනොත් මැරෙනවා කියලා කසාද බැඳ අයත් එක්ක. ඊට පස්සේ එකිනෙකා නුරුස්සන්නේ. ඒකට හේතුවක් තමයි එකිනෙකා අතර පිළිසඳර දුර්වල වෙලා අඩු වෙලා නැති වෙලා යන තත්ත්වය. අනවශ්‍ය විදිහට ওই විද්‍යුත් මාධ්‍ය ළඟ කාලය ගත කරන්න පුරුදු වෙන්නට එපා. ඔබ වෙන සමහන්සි වෙන අය. ඒ නිසා දවස කෙලවර කරනකොට පුරුදු වෙන්න මිනිත්තු කීපයක් හරි දෙන්නත් එක්ක පොඩි පිළිසඳරක යෙදෙන්න. එකට වාඩි වෙලා කෑම ටිකක් කන්න. කෑම ටිකක් කන්න. හැබැයි ටෙලිවිෂන් එක ඉස්සරහා වාඩි වෙලා කන්න එපා. එතකොට මොනවා කනවද කියලා දන්නේ නැහැ. අර වීලුවට හදපු කතාවක් තියෙනවා එහි. රූපවාහිනිය ඉස්සරහා වාඩි වෙලා එක පුද්ගලයෙක් කෑම කමින් ඉන්නකොට හුණු පැටියෙක් වැටලා පිඟාන. හුණු පැටියෙක් වැටලා පිඟාන. අරක දිහා බලාගෙන පිඟානේ තියෙන දේවල් කටට දා ගන්නවා හුණාවක් දාගෙන. අත හොදන ගමන් බිරිඳට කියනවලු අද කෑම වල 아무තු කිරි රහක් තිබුණා කියලා. දැන් බලන්න මොනතරම් අවිඤ්ඤාණි. පොල් සම්බෝලයි බතුයි කෑවත් සන්තෝෂයෙන් දෙන්න එකට වාඩි වෙලා පිළිසඳරක යෙදෙමින් පොඩි කාලයක් ගත කරමින් කෑම කන්න කියලායි කියන්නේ. කෑම කන්න කියලායි කියන්නේ. මේක කරන්න කීයක්වත් වියදම් වෙන්නේ නැහැ. පොඩි ආකල්පයක් තමයි අවශ්‍ය වෙන්නේ. හරි. කෑම කාලය ඉවරලා මලකඳන් දෙකක් වගේ ඇඳට වැටෙන්නත් එපා කියලා කියනවා. හෙට දවස සැලසුම් කරන්න. හෙට මොනවද අපිට කරන්න තියෙන්නේ? දරුවගේ වැඩ කටයුතු මොනවද? අපිට කරන්න තියෙන යුතුයකම් මොනවද? ඇයි මේ මනෝවිද්‍යාවේ උගන්වනවා අපි නිදාගත්තට අපේ යටිසිත තියෙන අවදියේ. අපි මරුණාම තමයි යටිසිත නිින්දට යන්නේ.
එතකොට මේ දවස සතුටින් කෙලවර කරන්නට ඕන ඊළඟ දවස සතුටින් පටන් ගන්න. අපේ මේ පංචස්කන්ධේ වැදගත් ඉන්ද්‍රිය තමයි මොළේ. ඒක හොඳ දවසක් පටන් ගන්න මේ දවස කෙලවර කරන්නට ඕනේ. එහෙමනම් හොඳ නිින්දක් අවශ්‍යයි. මේ මනස කියන එකට ඒ නිරාකුලතාව අවශ්‍යයි. මනස පිළිවෙල අපේක්ෂා කරනවා. ඒක තේරුම් ගන්න. ඒ නිසා මේ පිළිසඳර කියන එක ඉතාමත්ම වැදගත්. දැන් මේ නෝන මහත්තුරු මේක අහගෙන ඊට පස්සේ ස්වාමි පුරුෂයාට කියන්න එපා. එනවා අද ඉඳලා පොඩ්ඩක් මාත් එක්ක ටිකක් පිළිසඳරේ දෙන්න. අර මිනිහා කිව්වේ ඈ මතක නැද්ද? කණ්ඩ ඒකවත් කරලා හරියනවද බලන්න මෙතන. ඔය විදිහට එහෙම වෙනස් වෙන්න යන්න එපා. එතකොට අපේ දෙමව්පියෝ සිහි කළා තමයි වැඩේ කෙලවර වෙන්නේ. මම තේරුම් අරන් තියෙන හැටියට ඔය ධර්මතාව අපේ සමාජයේ තිබුණා. මගේ තාත්තා උදේ පාන්දර නැගිටලා එක සීරුවට වැඩ කරපු මිනිස්සෙක්. දවසේ වැඩ කටයුතු ඉවර කරලා නාගෙන පිළට එනකොට අම්මා හරියට එලාම් එකට වගේ තේ ටිකක් හරි කෝපි ටිකක් හරි හදාගෙන ඇවිත් පිළේ වාඩි වෙනවා. ඉතින් දෙන්න එක පිළේ වාඩි වෙලා ඒ තේ ටික බිබි එක්ක කෝපි ටික බිබි ටිකක් වෙලා කතා කර කර ඉඳලා තමයි හැමදාම නිින්දට ගියේ. හැමදාම නිින්දට ගියේ. මනෝවිද්‍යාව කියන වචනේවත් අහලා නැති මිනිස්සු ජීවත් වෙන්න හොඳට දැනගෙන ඉඳලා තියෙනවා කියලා අද මට හිතෙනවා. මේ දවස සතුටින් කෙලවර කරන්නට ඕන ඊළඟ දවස සතුටින් පටන් ගන්න. කල්පනා කරලා බලන්න. මේම පුරුදු අපි ඇති කරගත්තාම ඒකෙන් සිද්ධ වෙන්නේ මනුෂ්‍ය සම්බන්ධතාවක් ගොඩනැගීම. මනුෂ්‍ය සම්බන්ධතාවක් ගොඩනැගීම. අනෙක් කාරණාව තමයි ප්‍රියමනාප ලෙස කතා කිරීම. ඒතර මනුෂ්‍ය සම්බන්ධතාව ගොඩනැගෙන්න ප්‍රියමනාප ලෙස කතා කිරීම කියන එක කුසලතාවක්. හරිද? දැන් යාළු වෙලා ඉන්න කාලේ නම් කතා කරන්න ඕන තරම් වචන තියෙනවා. රත්තරන්, පණ, සුදු, මණික, වස්තුව, දෙයියෝ, පැටියෝ, ආවෝ ආදරේ වැඩි නම් සත්තු එළියට එනවා. විවාහ වෙලා ටික දවසක් ගත වෙනකොට කොයි ඉන්නවද? ඇවුනද? ඔයි. තමද කොහෙද? මේනවා මගුල. හරියට කරත්තයක් දක්වනවා වගේ. ආලා කියනවනේ කතාවක් අතපය මිසක හිත කැඩුනට බේත් නැද කියලා. හිත කැඩෙන්නේ වචන වලින්. හිත කැඩෙන්නේ වචන වලින්. එනිසා මේ ප්‍රියමනාපෝ කතා කිරීම කියන එක ඉතාමත් වැදගත් දෙයක්. මම කල්පනා කරන්නේ FM නාලිකාවලින් වැක්කිරෙන පෙන් සින්දු වල තියෙන බොරු කියලා. මං අහන්නේ නන්නේ රත්තරනි දුක දරාගත්තේ කොහොමද කියලා. මං දුරින් හිටිය කාලෙදි දැනුණා මං මට විතරක් අයිති නෑ කියා. කිව්වා මිහිරි හඳින් නෑනකොට පිස්සු හැදෙන්න ඇති. මොනවද දාලා නොවෙන්න ඇති. අටවක සඳ පොඩි වුණාට හරි හැඩයි. පුරහඳටත් වැඩියෙන් නවිහිංසකයි. හීනවලට හුරු කෙරුවේ ඔබ තමයි. ඒ හීනවලට මං කවදත් ආදරෙයි. ඈත් වෙන්න එපා ඔබට පව් පිරෙයි. මට කියා ගන්න බෑ මං හරි අසරණයි. මට නම් ওই සින්දු ඇහෙන කිසිම දවසක පිරිමියෙක් කියන බව දැනිලම නෑ. නපුංසක ගතියක්මයි මට නම් දැනෙන්නේ. මල් වට්ටියක් අරන් ගිහලා පිරිමියක් ඉස්සරහා තියලා නාහෙන් අඬනවා. මට කියා ගන්න බෑ මං හරි අසරණයි. ඈත් වෙන්න එපා ඔබට පව් පිරෙයි. දෙකින් පොන්නයා කියලා හිතෙන්නේ. උන් පිරිමිද? අපේ අක්කට ඉස්සර මංගල යෝජනා විද්‍යාවට පස්සේ අපේ අම්මා අහනවා ළමයෝ මොකද කියන්නේ? අපේ අක්කා පුදුම උත්තර දෙන්නේ. නෝන්ජල් පාටයි, මෝඩ පාටයි, නපුරු පාටයි, වල් පාටයි. අපිට පොඩි කාලේ දෙන ප්‍රශ්න එක පාටක්වත් පාට පෙට්ටියේ නේ. දැන් බලන්නකො පිරිමි පාට කියලා හේකුත් තියෙනවා. පිරිමි පාට කියලා හේකුත් තියෙනවා. මේ පිරිමි පාටට දරුවෙක් හදන එක දෙමව්පියන්ගේ වගකීම. දැන් සමහර වෙලාවට මම අපේ රටේදී දකිනවා හොඳ අංග සම්පූර්ණ තරුණ ළමයි වල හැදියෝ වගේ ඉන්නේ ඉස්කෝලේ යන්නේ ජෙල් නාලා කලිසම යන්තම් තට්ටමෙන් ඇඳලා මට ඇඟිලි දෙකෙන් අල්ලලා පල්ලෙහාට දානවා. දැන් මම කල්පනා කරන්නේ මේ දරුවන්ගේ දෙමව්පියෝ මේ දරුවෝ දකින්නේ නැත්. ඇයි එහෙම දරුවෙක්ව පාසලට යවන්නේ? දරුවෙක් හදලා දරුවා හැදිලා. ඒක දරුවෙකුට පාලනයක් අවශ්‍යයි. පාලනයක් අවශ්‍යයි. පාලනය කරන්න ඕනේ කුඩා කාලේ ලොකු වෙලා පාලනය කරන්න බෑ. දැන්
මගේ ලොකු අයියා අර බෙල් බොටම් කියන කලිසම් જાතිය ආපු කාලේ එකක් මහගෙන ආවා. එතකොට එයා ආරක්ෂාවකුත් කරන මිනිස්සෙක්. සෙනසුරාදා දවසක මේක ඇඳගෙන කොහෙද යන්න ලැහැස්ති වෙලා අපේ තාත්තා ස්තූපයේ පත්තරයක් බල ඉන්නවා අයියට ස්තූපිය යාගන්න විදිහක්. ඉතින් අයියා ඥානුණුදු ගානවා අපිත් එක එක જાති කියලා තාත්තාව කොහාට හරි ගෙනියන්න හැදුවා. තාත්තට මේක තේරෙන්නේ නැහැ. තාත්තා පත්තරේ බල ඉන්නවා. අපේ අයියා ටිකක් වෙලා බලාගෙන ඉඳලා බැරි තැන ඒ කලිසම ගලවලා වෙනදට ඇඳගෙන යන එකක්ම ඇඳගෙන ඉඳලා ගෙදරින් පිට වෙලා ගියා. අද මට ඒවා හොඳට තේරෙනවා. එතන තිබුණේ බයක් නෙමේ ගෞරවය. දුප්පත් වුණත් අපේ තාත්තලා ජීවත් වීමෙන් මේ ගෞරවය හරි හම්බ කරගත්තා. තාත්තා බීගෙන ඇවිල්ලා අම්මට කුණුහරුපෙන් බයිනවා නම් කෑ ගහනවා නම් තාත්තා පිළිබඳ දරුවන්ට බලාපොරොත්තු සහගත දේවල් නැත්නම් පූර්වාදර්ශයක් නැත්නම් ඒ දරුවන්ගේ හිත තුළ ගෞරවයක් නැහැ. එහෙම දරුවෙකුට අවවාදයක් දෙන්න බෑ. මේ දරුවෙක් හැමතිස්සෙම තාත්තා කැමති දේවල් වලට ප්‍රතිවිරුද්ධ දේවල් තමයි කරන්නේ. මෙතන තමයි ගැටලුව ඇති වෙන්නේ. මේවල අවදානම තේරුම් අරගන්න. කොච්චර හම්බ කළත් වැඩක් නැහැ. අවසානයේදී සුසුම් හෙලන්න සිද්ධ වෙනවා. තව එක සින්දුවක් ඇහෙනවා නිතර. පමා වැඩි මට ඔබ හමු වූයේ පමා වැඩි. පෙර හමු වුණිනම් ඇය නොපතා ඔබ පතමි. ඔබටම සිත පුදමි. ඇය මිරිඟුවකි ඔබ වසන්තෙකි. හරියට කම්සිකිලුණා මාරු කරනවා වගේ. ඇයි මෙහෙම වෙන්නේ? ඒතර දෙන්නෙක් අතර ශක්තිමත් මානසික සම්බන්ධතාවක් ගොඩනගා ගැනීම කියන එක අවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙයක්. ඒකයි මම කිව්වේ. ප්‍රශ්න ඇති වෙනවා ජීවත් වෙනකොට ඒවට මුහුණ දෙන්නට ඕනේ. මුහුණ දෙන්නට ඕනේ. ඒ නිසා කිසිම කාන්තාවක් කිසිම වෙලාවක හිතන්න එපා මගේ කරුමෙට මේ ලෝකේ එපාම කරපු මිනිහා තමයි මට හම්බ වෙලා තියෙන්නේ කියලා. මාතෘ හිතන්නත් එපා පෙර පවක් පළ දින අන්තිම සෞතු ගෑණියෙක් මට හම්බෙලා තියෙන්නේ කියලා හිතන්න එපා. මං කියවන්නේ සර්ව සම්පූර්ණ මිනිස්සු කියලා જાතියක් ලෝකේ කොහෙවත් නැති. එහෙමනම් අපි කාටත් ජීවත් වෙන්න අවශ්‍ය වැදගත් දෙයක් තමයි ආවේග පාලනය කියන එක. ආවේග පාලනය. ආවේග පාලනය කියන්නේ එක්තරා ආකාරයක කුසලතාවක්. කුසලතාවක්. මට දවසක් එක කාන්තාවක් නෙමෙයි අතලම ස්වාමි පුරුෂයාගේ ඒ කාන්තාව තමයි මම අඳුරන්නේ. එයාගේ ස්වාමි පුරුෂයා මට දුරකථනයෙන් කතා කරලා කියනවා. එයාගේ අම්මා මිය ගියාට පස්සේ තාත්තා ගමේ මහගෙදර තනි වුණාලු. දැන් මෙයාට මේක ඔළුවට හරි පීඩනයක්ලු. අසනීපයක්වත් වුණොත් 70ක්ම 20ක් විතර දුරයිලු රෝහලකට. ඒ ගැන ගෙදර කතා වෙනකොට භාර්යාව කිව්වලු තාත්තා සතුටු නම් අපේ ගෙදර එක්කගෙන ඉන්න. අම්මයි තාත්තයි දෙන්නම ඉන්න වෙලාවේ මෙයා ගේන්න උත්සාහ කළාලු. දෙන්නම කිව්වේ අපි මැරෙන්නේ අපේ තැන. අපිට ඔය කොහෙවත් ගිහිල්ලා බෑ කියලාලු කිව්වේ. ඕන එකක් කියලා මේ වතාවේ ගිහිල්ලා කතා කළාලු. කතා කරපු පරක්කුවෙන් තාත්තා එන්න ලෑස්ති වුණා. තමන්ගේ බිරිඳ මිය ගිහිල්ලා තනි වෙච්ච පුද්ගලයා පුතා ගාවට එන්න හිත හදාගන්න. එයා කියනවා මම තාත්තව එක්කගෙන ආවා. මගේ භාර්යාව බොහොම ගෞරවයෙන් තාත්තව පිළි අරගත්තා. දරුවොත් සතුටුනා සීය හැමදාම අපේ ගෙදර ඉන්න ආවා කියලා. මගේ ඔළුවට තිබිච්ච ලොකු බරක් පැත්තකින් තිබ්බා වගේ මට හරි සහනයක් දැනුණා. දවස් කීපයක් හොඳට කාලය ගත වුණා. එක දවසක් මෙයා වැඩ අවසන් කරලා ගෙදර එනකොට නෝනා මූණ කළු කරගෙන එල්ලගෙන බුම්මගෙන ඉන්නවා. ඒගොල්ලෝ ඇයි නිකන් මූණ අමුතු වෙලා. නෑ මුකුත් නෑ කියලා ගස්සගෙන ගියාලු ගෙට. මූණ දිහා බලපුවාම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන බව හොඳටම පැහැදිලිවලු. හැබැයි ඇහුවට කියන්නේ. හයියෙන් වැඩ කරනවා. හයියෙන් සාස්පාන් හොදනවා, පිටම් හොදනවා, ගියතු ගන්නවා. ඒ නෝන මාත්‍රු හයියෙන් වැඩ කරන්නේ මොලේ වයර් මාරු වෙච්ච වෙලාවට. මම සාමාන්‍යයෙන් මහත්තුරුන්ට කියන්නේ මේ වෙලාවට කුස්සිය පලාත යන්න එපා තව සාස්පාන් ඇදෙන්න. එක්ක පොඩි උන් ගුටි කනවා ඒ වෙලාවට. එයාට ඒ ආවේගය පිට කරගන්න ඉඩ දෙන්න. මේ මිනිස්සයා මායික කියන ඔබතුමා මගේ භාර්යාව හොඳට අඳුරනවානේ. කෝල් එකක් දීලා අහන්න බැරිද මොකද්ද මගෙන් සිද්ධ වෙච්ච වරද? මට මේක හරි පීඩනයක්. මට වැඩට ගිහිල්ලා කිසි දෙයක් හරියට පිළියෙල කරගන්න බෑ ඔළුව නරක් වෙලා. මිනිස්සු එක්කත් අනවශ්‍ය කතා බස් වලට මම පැටළුණා මේ දවස් ටිකේ. දැන් බලන්න මිනිහෙක් මානසිකව ව්‍යාකූල වෙන හැටි. මම නිවාඩු වෙලාවක මේ නෝනට දුරකථන ඇමතුමක් දුන්නා. දීලා ටිකක් වෙලා කතා කර ඉඳලා හොඳ වෙලාවක් බලලා මම ඇහුවා
මේ දවස්වල දෙන්න අතරේ මොකක් හරි තමනාපයක් එහෙම තියෙනවා. මොන පිස්සුදනේ කිව්වද ඔයත් එක එකක් තියෙනවා කියලා යා. ඈ කිව්වද? එහෙම එකක් තියෙනවා කියලා කිව්වද? තා පොඩ්ඩක් මගේ ටෙලිෆෝන් එක විසි වෙනවා ඒ නාදෙට. ඉස්සෙල්ලා කාපට් පාරේ බොහොම සෞම්‍ය විදියට වාහනයක් යනවා වගේ කතා කර කර හිටපු මිනිස්සයා ඇගිලි තියෙන පාරකට වාහනේ වැටෙනවා වගේ දරබර ගාලා හරි ගොරෝසු විදියට කෑ ගහන්න පටන් ගත්තා. මට දැනුණ ප්‍රශ්නයක් නියමෙටම තියෙනවා. මම අතෑරියේ නෑ මං වටවංගු ගගා කොහොම හරි අල්ලලා ආපහු පීල්ලට දාගත්තා. ටිකක් සංසුන් වුණාට පස්සේ මම ඇහුවා කොහොමද මහත්තයාගේ තාත්තා එහෙම? අපෝ ඒ ඉන්නේ ඉවරයි මගේ ඇන්තුලිය ගස් ටික බුලත් කියලා ගහලා වනසලා ගන්න දෙයක් නෑ. ඔන්න ප්‍රශ්නේ. මම ඒ ගැන කතා කළා ඒක තමයි එයාගේ ගැටලුව. පේරාදෙනියෙන් ගෙනල්ලා හරිය අමාරුයිලු හදාගත්තේ ඔක්කොම වනසලලු බුලත් කියලා ගහලා. බුලත් කියලා පාරක් වැඩිලා ඇති. හැබැයි ඉතින් ඔක්කොම වනසන්න තරම් ඔය දවස් හතරට ඔය මිනිහා බැරල් එකක් විතර ගෙල ගහන්නේ නෑනේ. අපි බුලත් එක කාපු නැති මිනිස්සු නෙමෙයිනේ. දැන් බලන්න හිතේ කළු ලපයක් තියාගෙන ඇස් දෙක අරිනකොට පේන්නේ ඔක්කොම කළු පාට. තමයි මානසික ස්වභාවය. මං කියව බුලත් කියලා පාරට පවුල කඩා ගන්න එපා. පඩික්කමක් ගෙනිහිල්ලා දෙන්න. ගමක නිදහසේ ජීවත් වෙච්ච මිනිහෙක් ඉතින් විටක් කාලා කෙල ගහන. අතු ගන්නකොට අතු ගෑවිලා යනවා, වයින්කොට ඒදිලා යනවා, ඉඳ තියනවා. මේගොල්ලෝ පර්චේස් 10ක් අරගෙන 10 පිරෙන්නම ගියේ හැදුවා. ඉස්සරහා තනකොළ අල්ලක් වවල ඇන්තූරියෙන් ගස් 4ක් හදලා ඒක තමයි ගාඩනින් එක. යන්තම් හරි ඉරේලිය වැටෙන තැනකට මේ ගෙදර මේ අහිංසක මිනිස්සයා දැක්කේ එච්චරයි. ඉතින් ඒ හරියට කෙල ගෙවුවා. වෙන මොකද කරන්නේ? බුලත් කෙල ගිනින්ද? නැහින දෙයින කාලේ මේක අතහරින්න. පඩික්කමක් ගෙනියන්නේ. හැබැයි පඩික්කම තරහෙන් ගෙනියලා දෙන්නත් එපා. මෙන්න මේකට කෙල ගහන්න ඊට පස්සේ නම් මගේ ඇන්තුලියෙන් ගස් වනසන්න එපා. එහෙම කියන්න එපා. ඒතකොට මිනිහා උදේට රිදි ටිකක් උතාගෙන යයි යන්නේ. ඉනහ වෙලා විහිළුවෙන් වගේ කියන්නේ. තාත්තේ බුලත් කාලා මේක පාවිච්චි කරන්නකෝ. මම හවසට හොදලා තියන්නම්කෝ. එහෙම කියන්නේ. එහෙම කිව්වට පව් සිද්ධ වෙන්නේ නැහැ. අපි වැඩිහිටියෝ රැක බලා ගන්න සංස්කෘතියක උරුමකාරයෝනේ. ඔයා ඒ විදියට ජීවත් වෙනවා දකින්නකොට ඔයාගේ දරුවෝ ඒ දරුවන්ගේ ජීවිතේට ඔයාගෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්නවා. අපේ අම්මා මෙහෙමයි ජීවත් වුනේ. ඒක පොතපතේ දැනුම වගේ නෙමෙයි. ඒක තමයි ජීවිත අවබෝධය. මේක කොයි වෙලේ හරි ඔයාගේ ස්වාමි පුරුෂයා තේරුම් ගත්තාම ඔයා ගැන ඔයාගේ ස්වාමි පුරුෂයාගේ හිතේ ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඉතින් මොනවා කිව්වත් ඒ නෝනාගෙන් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. අපේ කතාව ඉතින් එතනින් අවසන් වුණා. දවස් කීපයකට පස්සේ නෝනා මට දුරකථනයෙන් කතා කරලා කියනවා ඔබතුමාගේ උපදේශය හරි. මං තාත්තට පඩික්කමක් ගෙනිච්චා. මං වැඩ ඇරිලා හවස ගෙදර එනකොට තාත්තා ඒක පාවිච්චි කරලා හොදලා නමලක් තියෙනවා. එයාට එච්චරයි කියාගන්න පුළුවන් උනේ ටෙලිෆෝන් එකෙන් ඉකි ගැහිලා ඇදුණා. තාත්තා ඒක පාවිච්චි කරලා හොදලා නමලක් තියෙනවා. කල්පනා කරලා බලන්න. අද අපි බොහෝ දෙනෙකුට සුළු ගැටලුවකටවත් මුහුණ දෙන්න බැරි වෙලා තියෙනවා. පොඩි දෙයක්වත් විඳ දරා ගන්න බෑ. අවබෝධයෙන් ජීවත් වෙන්න නොදන්නකමක් තියෙනවා. ඒ විදිහට අමුසැමියෝ අතර විරසක ඇති වුනහම අවසානයේදී අහිංසක දරුවෝ පීඩණයටපත් වෙනවා. කාල් රොජර්ස් කියන මනෝවිද්‍යාඥයා කියලා තියෙනවා දෙවියන් වහන්සේ ඔබට දරුවන් උරුම කර ඇත්තේ වුන් කුමර කුමරියන් කරනු ඇතයි යන පරම විශ්වාසයෙන්. කොච්චර ලස්සන කියමනක්. එතකොට දරුවෙක් මේ ලෝකෙට එන්නේ ඔබේ උවමනාවට. දරුවගේ උවමනාවට නෙමෙයි. කවදාවත් ජීවිතයේ සුළු සුළු ප්‍රශ්න निराකරණය කරගන්න බැරුව දරුවන්ගේ ලෝකේ අඳුරු කරන්නට එපා. ඒ ලෝකේ විපරීත කරන්නට එපා. හැමතිස්සෙම තේරුම් ගන්න ඕනෑම ගැටලුවක් निराකරණය කරගත හැකි. ඕනෑම ගැටලුවක් निराකරණය කරගත හැකි. සමහර වෙලාවට අනපේක්ෂිත අභියෝග වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තේරුම් ගන්න. ඔය යුරෝපයේ රටක දෙන්නෙක් විවාහ වෙලා දරුවෙක් අපේක්ෂා කරනවා. ඒගොල්ලන්ට දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ. හැබැයි මේ අමුසැමියෝ දෙන්න සුසුම් හෙලන්නේ නැහැ. ඒ දෙන සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒගොල්ලෝ පල්ලියට ගිහිල්ලා යාඥා කරලා එන ගමන් කියන්නේ දෙවියන් වහන්සේ කවදා හරි අපේ ලෝකේ සම්පූර්ණ කරයි. පුදුමේක මහත කියන්නේ ඒ අය විවාහ වෙලා අවුරුදු 11කට පස්සේ ඒගොල්ලන්ට දරුවෙක් පිළිසිඳ ගන්නවා. ඒ දෙන්නම කියන්නේ දෙවියන් වහන්සේ අපේ ලෝකේ සම්පූර්ණ කරන්න තීරණය කරලා කියලා. දරුවා මෙලොව එළිය දුටුවට පස්සේ ඒගොල්ලෝ කියන්නේ ලෝකේ හැම සැප සම්පතක්ම දැන් අප සතුයි කියලා.
දැන් දරුවා දන ගාගෙන ඇවිදිනවා අල්ලගෙන නැගිටිනවා. එක දවසක් ස්වාමි පුරුෂයාට හදිස්සියාගේ කාර්යාලයට යන්න සිද්ධ වෙනවා. කාර්යාලයෙන් කැඳවීමක් ලැබෙනවා. එයා වහාම පිට වෙලා යනවා. මගදී කිසියම් දෙයක් සිහි වෙලා එයා බිරිඳට දුරකථනයෙන් කතා කරලා කියනවා මගේ බෙහෙත් එක මම අරන් තිබ්බද කියලා මට හරියට මතක නැහැ. පොඩ්ඩක් බලන්න. ඒක අරන් කියලා නැත්නම් ඒක අරන් තියන්න. බිරිඳ හා කියලා පොරොන්දු වෙනවා. එයා මුළු තැන්ගේ වැඩට නිරත වෙලා ඉන්නේ. ඒ වැඩෙන් පස්සේ එයා තව වැඩකට මාරු වෙනවා. අරක මතකයෙන් ගිලිහෙනවා. ටික වෙලාවකින් සාලෙන් අමුතු සද්දයක් ඇහෙනවා. එයා ගිහිල්ලා බලනකොට තැන් වල බෙහෙත් පෙති දරුවා සිහිසුන්ව පැත්තක ඉන්නේ. රෝහලට අරගෙන යනකොට දරුවා අවසාන හුස්ම ගෙලයි. දරුවා ජීවතුන් අතර නැහැයි කියන එක සැකහැර දැනගත්තාම මේ කාන්තාව කල්පනා කරන්නේ එකම දෙයයි. අවුරුදු 11කට පස්සේ දැක්ක මේ දරුවා දකින්න නැතුව මගේ මහත්තයා දැන් කොහොමද ඉන්නේ? එයා කල්පනා කරන්නේ ඒකයි. දරුවා රෝහල් ගත කළා කියන ආරංචිය ලැබුණාම විදුලි වේගෙන් ස්වාමි පුරුෂයා රෝහල කරා යන්නේ. ඔහු මොහොතකටවත් හිතන්නේ නැහැ දරුවට ලොකු කරදරයක් කියලා. ඔහුට දකින්න ලැබෙන්නේ දරුවගේ මල සිරුරයි. මේ මල සිරුර ළඟ හිටගෙන ඇස් දෙක පියාගෙන ආවේගයේ දරාගෙන ඔහු කල්පනා කරන්නේ එකම දෙයයි. අවුරුදු 11කට පස්සේ හම්බ වෙච්ච මේ දරුවා නැතුව මගේ භාර්යාවට ජීවත් වෙන්න පුළුවන්. ඔහු බිරිඳව සොයාගෙන යනවා. බිරිඳ මේසයක් මත හිස තබාගෙන ඉකි ගසමින් ඉන්නවා. ඔහු බිරිඳ ළඟට ගිහිල්ලා බිරිඳගේ හිස අත ගාලා මුදු ස්වරයකින් කියනවා දරුවා නැති උනේ ඔයාගේ වරදින්නේ කියලා හිතන එකේ දැන් කිසි තේරුමක් නැහැ. මගේ වරදින්නේ කියලා හිතන එකේ දැන් කිසි තේරුමක් නැහැ. එතන අපි දෙන්නගේම වරදක් ඇති. අපේ වරදට දෙවියන් වහන්සේ අපට අනුකම්පා කරයි. අපිට සමාව දෙයි. අපේ ලෝකේ නැවත දවසක් සම්පූර්ණ කරයි. මම ඔයත් එක්ක ඉන්නවා කියලා ඇයව තරයේ වැළඳ ගන්නවා. ඒ මොහොතේ කාන්තාවට දැනෙනවා මියන තුරා ජීවත් වීමට අවශ්‍ය රැකවරණයක් අවධානයක් උණුසුමක් තමන්ගේ ස්වාමි පුරුෂයා ළඟ තමන්ට හිමි බව. කල්පනා කරලා බලන්න. ඊටත් වඩා දරුණු ආවේගයක් තියෙද මිනිස් සිතකට දරා ගන්න සිද්ධ වෙන්නේ. අපි තේරුම් ගත යුතු දේ තමයි මේ මිනිස් මොළේ නිර්මාණය වෙලා තියෙන ඕනෑම ආවේගයක් දරා ගැනීමට අවශ්‍ය හෝමෝන ක්‍රියාකාරීත්වය සිද්ධ වන පරිද්දේ. එන්න ජීවිතේ මොන විදිහේ ගැටලුවක් ඇති වුණත් කපාටම ජීවිතය අතහරින්න කල්පනා කරන්න එපා. නීතියෙන් වෙන් වෙන්න කල්පනා කරන්නට එපා. Tamanට තනියම ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන්නට එපා. ඒත් එක්කම තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඇයි යම් චිත්ත සංතාපයන් දරුණු ලෙස වැඩි වර්ධනය වෙන්නේ? මේකත් අපි තේරුම් ගත යුතු දෙයක්. නෝමන් වින්සන් ෆීල්ඩ් කියලා මනෝචිකිත්සකයෙක් හිටියා. එතුමාව මුණ ගැහෙන්න එක කාන්තාවක් ඇවිල්ලා එයාගේ හිතේ තියෙන වෙහෙස පීඩාව ගැන විස්තර කරනවා. ඇයට හුම්කන් දීගෙන ඉඳලා එතුමා කියනවා වාගේ ස්වාමි පුරුෂයාට කියන්න ඇවිල්ලා මාව මුණ ගැහෙන්න කියලා. ඒ අනුව ඒ ස්වාමි පුරුෂයා එනවා. ඒ ස්වාමි පුරුෂයාත් එක්ක කතා කර ඉඳලා මෙතුමා කියනවා ඔබ ඉඳහිට ගෙදර යනකොට පුරුදු වෙන්න බිරිඳට මල් ටිකක් එහෙම ගෙනහිල්ලා දෙන්න. චොක්ලට් එකක් එහෙම ගෙනහිල්ලා දෙන්න. එතකොට මේ පුද්ගලයා කියනවා ෆාදර් මන් නිලධාරියෙක් මන් නම් ඔය ලාමක වැඩ කරන්න කැමති නෑ. ඔබ නිලධාරියෙක් බව මම දන්නවා. ඒවා ලාමකයි කියලා කියන්න එපා. ඉඳහිට ඒ වගේ දෙයක් කරන්න. ඒ කියන්නේ මගේ අඩුව මේ ගෙදෙට්ට මල් ගෙනියන්නේ නැති එකයි චොක්ලට් ගෙනියන්නේ නැති එකයි. ඊට වැඩි ලොකු යුතුයකම් මම ඉටු කරන මිනිහෙක්. ඒ සේරම හරි. මේකත් කරන්නකො. මේ මිනිහයාට කේන්ති ගිහිල්ලා මිනිහා එතනින් යනවා යන්නේ. එයා කල්පනා කරන්නේ මං වගේ මිනිහෙකුට මොනවද මේ ගෙන්නලා කියන පච කතා චොක්ලට් අරන් යන්නේ මල් ගෙනියන්න. මේ යන ගමන් කල්පනා කරනවා මෙච්චර වැදගත් පුද්ගලයෙක් මාව තකහණිය ගෙන්නලා මොනවද මට මේ කිව්වේ. ඒක කල්පනා කර යන්නේ. එමාන මිනිස් මනස වෙනස් වෙන හැටි. ඔය නිරුත්සාහකෝ සාප්පු කොට ගොඩ වෙලා අලුත් මල් ටිකක් අරගන්න. මල් ටික අරගෙන ගේ දොරකඩට ගිහලා කල්පනා කරනවා මොකද කරන්නේ. කල්පනා කළා මල් ටික පිටිපස්සට කරගන්නවා. තත්ත්වය හොඳ නම් ඉස්සරහට නැත්නම් කුණුවලට. පිටිපස්සට කරගෙන සීනුව නාද කරනවා. බිරිඳ ඇවිල්ලා දොර අරිනවා. ඔය එක පාටම පුදුමාකාර ලස්සන හිනාවක් ඒ මූණේ දකින්න.
ඒ හිනහව ඔහු ඊට පෙර දැකලා නැහැ. එකපාරටම ඔහුගේ අත ඉස්සරහට එනවා. ඒ මල් ටික අරගෙන ඔහු ඉඹල පැත්තකට දාලා ඔහු තරයේ වැළඳ ගන්නවා. ඔහු කියනවා මගේ බිරිඳ ඒ තරම් උණුසුම් සහගත හැඟීමකින් ඊට පෙර කවදාවත් මාව වැළඳගෙන නැහැ. කල්පනා කරලා බලන්න. මොකක්ද මේකෙන් කියවෙන්නේ? කෙනෙක් කණේකා කෙරේ දක්වන අවධානය කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. අපේ තාත්තා ඉස්සර ඉරිදා පොළට ගිහිල්ලා බඩු අරගෙන ඇවිල්ලා මට කතා කරනවා. කතා කරලා රස කැවිලි මුලක් මට දෙනවා. කට්ටිය එක බෙදාගෙන කන්න කියලා. අපේ තාත්තා තව මුලක් ගේනවා. ඒක දෙන්නේ අම්මට. ඒක අපි අතේ යවන්නේ නැහැ. තාත්තම කුස්සියට ගිහිල්ලා ඒ බඩු මලු ටික පැත්තකින් තියලා අම්මා ඉන්න තැනට ගිහිල්ලා තාත්තගේ අතින් මේ මුල අම්මට දෙනවා. අම්මා තාත්තා දිහා බලලා සන්තෝෂයෙන් hina වෙලා පූජා වට්ටිය ගන්නවා වගේ අත් දෙකෙන්ම හැමදාම මේක අරගත්තා. ඒකේ තියෙන જાතිත් අපි තමයි අන්තිමට කෑවේ. ඒ වුණාට තාත්තා ඒක ගෙනාවේ අම්මට. අම්මා ඒක බලාපොරොත්තු වුණා. වයසට ගිහිල්ලත් අපේ තාත්තා ළඟ ඒ සිරිත තිබුණා. මම දවසක් ඔය බැංකු නිලධාරීන් පිටිසකට වැඩසටහනක් කරන වෙලාවක ඔය අත්දැකීම සිහිපත් කළා. එතන හිටපු නිලධාරියෙක් පස්සේ දවසක් මට කියනවා ඔබතුමාගේ කතාව කියනකොට මට මතක් වුණේ මගේ තාත්තව. අපේ තාත්තා මම උසස් පෙළ විභාගයේ කරන කාලේ වැලිමඩ ස්ටේෂන් මාස්ටර් හැටියට වැඩ කළේ. තාත්තා පරිගත් දවසට පහුවදා අනිවාර්යයෙන්ම අපිව බලන්න එනවා. ඇවිල්ලා තාත්තා සාලේ වාඩි වෙලා අපි පස් දෙනාට ගෙනාපු මුල් කතා කරලා අපි පස් දෙනාට දෙනවා. ලොකු දුව මෙහෙ එන්න. ප්‍රයාස් කණ්ඩාසයි නේ. ඔන්න මම ලොකු දුවට ප්‍රයාස් ටිකක් ගෙනාවා. අපේ අක්කට කතා කරලා ඒක දෙන්න. ඒ විදිහට අපි එක එක්කෙනාට කතා කරලා තාත්තා එහෙ ඉඳලා අරගෙන ආපු જાති අපිට බෙදලා දෙනවා. අපි ඒව අරගෙන පැත්තකට ගියාට පස්සේ අම්ම ඇවිල්ලා වාඩි වෙනවා. බෑග් එකෙන් අරගෙන අම්මට ගෙනාපු පාර්සලේ තාත්තා අම්මට දෙනවා. අපේ අම්මා අත් දෙකෙන් මේක පූජා වට්ටිය වගේ ගත්තා. වයසට ගිහිල්ලත් අපේ තාත්තා ළඟ ඒ සිරිත තිබුණා. ඔහු මට කියනවා. එහෙම කියලා යා මායක කියනවා මම කල්පනා කළේ මගේ බිරිඳගේ ජීවිතේ ගත වෙන්නේ නැහැ. මම තාත්තට වඩා විභාග සමත් කළාට තාත්තට වඩා හුඟක් සල්ලි හම්බ කළාට තාත්තට වඩා මම හරි දුප්පත් මිනිහෙක් නේද කියලායි මට හිතුනේ. එයා කියනවා මගේ බිරිඳට දරුවෙකුත් ලැබෙන්න ඉන්නේ. එදා ගෙදර යනකොට මම මේ සිද්ධිය කල්පනා කරමින් ගියේ. යන ගමන් මම මගදී කඩේකින් පුහුල් දෝසි පාර්සලයක් ගත්තා. මගේ නෝනා හරි ආසයි පුහුල් දෝසි කන්න. මං ගෙට ගොඩ වෙනකොට එයා බොහොම අසීරුවෙන් කොන්ද පිරිමදිමින් රෙදි වගේක් මදිමින් ඉන්නවා. මම ගිහිල්ලා එයාගේ උරට අතක් දාලා නලල ඉඹලා ඔයාට මම පුහුල් දෝසි ටිකක් ගෙනාවා. ආසයි නේද කන්න කියලා මම ඇහුවා. මගේ නෝනාගේ ඇස් වලින් සට ගාලා කඳුළු වැටුණා. එයාගේ ඔළුව මගේ පපුවේ තියාගෙන යා ටිකක් වෙලා ඇඬුවා. ඒ සිද්ධියෙන් පස්සේ අපි දෙන්නගේ ජීවිතේ පුදුමාකාර වෙනසක් ඇති වුණා. අලුත් මිහිරකින් අපේ ජීවිතේ පිරුණා කියලා මට කියන්න පුළුවන්. දැන් කල්පනා කරලා බලන්න. ආදරේ දැනෙන්න ජීවත් වෙනවා කියන එකේ තේරුම තමයි එතන තියෙන්නේ. දැන් අපේ මහත්තුරුන්ගේ වැඩේ මේ වගේ දේවල් වල පූල් දෝසි ගෙනියනවා. කිලෝ 5ක් විතර ගෙනියනවා ගෙනියලා කබඩ් එකේ උඩ තියෙනවා. ඒතකොට තැපල්කාරයා ලියුම් ගෙනලා දාලා ගියා වගේ තමයි. අර ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. මනුෂ්‍ය සම්බන්ධතාවක් ඇති වෙන්නේ ඒ ක්‍රියාවට පොඩි අවධානයක් යොමු කිරීම කියන එක ඊටාම වැදගත් දෙයක්. ඉතින් මේ මහත්තුරුන්ටත් මම කියන්නේ ඒ වගේ දේවල් වලට පොඩි නායකත්වයක් දෙන්නෙක් එකට ජීවත් වෙනකොට කෙනෙක් අනිකාර කෙරේ දක්වන අවධානය කියන එක ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න ඕනෑම දෙයක් කරන්න ඒක ඊටාමත්ම අවශ්‍ය දෙයක්. අවශ්‍ය දෙයක්. දැන් මගේ බාප්පා කෙනෙක් හිටිය ආණ්ඩුවේ රාජකාරියක් කරපු කෙනෙක් බදුල්ලේ. අපේ බාප්පා මාසෙකට වතාවක් කොළඹ රාජකාරි වැඩකට. එන ගමන් මගදී කෝච්චියෙන් බැහැලා අපේ ගමට ඇවිල්ලා එදාරේ අපේ තාත්තත් එක්ක ඉඳලා පහුදාට එහෙම බස් එකක් අරගෙන කොළඹ ගිහින් රාජකාරි කරගෙන බදුළු යනවා. බාප්පගේ රාජකාරි ගමනේදී පොඩි මාර්ගයක් හදාගෙන තියෙනවා සහෝදරයාගේ දුක සැප බලලා යන්න.
ඉතින් බාප්පා එනකොට හැමදාම රැ වෙලා. ඒ කාලේ දුරකථන පහසුකම් ඇත්තෙත් නෑ. ලියුමක් එන්නත් දවස් 4ක් විතර යනවා. බාප්පා එනකොට අම්මා කාලා බීලා වළම්පිකම් හොදලා නිදි. ඉතින් බාප්පා ආවට පස්සේ අපේ අම්මට සිද්ධ වෙනවා ආපහු දවසක් පටන් ගන්න. වතුර මුට්ටියක් උණු කරනවා බාප්පට ඇඟ හොදන්න. අම්මා කුස්සියට ගිහිල්ලා මුල ඉඳලා උයේ. බාප්පා ඇඟපත හොදගෙන කුස්සියට ඇවිල්ලා අම්මට කියනවා අක්කා වැඩි දේවල් හදන්න එපා. ඔය 4-5ක් හදලා ගත්තාම ඕක අද ගෙදරක කිව්වොත් මක් වෙයිද? මූලික අයිතිවාසිකම් නඩු දාලා තමයි පස්ස බලන්නේ. 4-5ක් හදලා ගත්තාම අපේ අම්මා මොනවද කියන්නේ? නෑ මල්ලියේ වෙලාවෙ හැටියට යන්තම් දෙකක් රත් කරන. වෙලාවෙ හැටියට යන්තම් දෙකක් රත් කරන. බාප්පා ආපු හැමදාම අපි ඕක අහනවා. අම්මා කියනවා යන්තම් දෙකක් රත් කරනවා කියලා. බාප්පා කියනවා 4-5ක් හදලා ගත්තාම ඇති. කෑම කන වෙලාවෙ ගිහිල්ලා බලපුවාම පොඩි මගුල් මේසයක් වගේ එකක් පිළියෙල වෙලා. රෑ කියලා නෑ 10ක් 12ක් ಜಾති හදලා. අපේ තාත්තා ආයසරයක් බාප්පෙක් වාඩි වෙලා රෑට නොකෑව වගේම වේලක් කනවා. කාලා දෙන්නෙක් ස්තූපි වාඩි වෙලා කතාව පටන් ගන්නවා. අම්මා කියනවා දෙපාරක් විතර තේ හරි කෝපි හරි හදලා දෙනවනේ විවිධ පාන්දරුණු දෙන්න නිින්දට යන්න. අද මට මේවා ඉතාම හොඳට තේරෙනවා. අපේ තාත්තා බාප්පෙක්ට වාඩි වෙලා වේලක් කෑවේ බඩගින්නටවත් කෑදරකමටවත් නෙමේ. එතන තිබුණේ සහෝදරයා ගැන ගෞරවය. තාත්තා දන්නවා මේ සහෝදරයා එන්නේ මගේ දුක සැප බලලා යන්න. තාත්තා ඒකට සතුටුයි. ඒ නිසා ඒ සහෝදරයාත් එක්ක වාඩි වෙලා කෑම ටිකක් කන්නේ. එයාට වෑංජන ටිකක් බෙදන එක. එයාගේ පැමිණීමට දක්වන ගෞරවය. අන්නමලී කෑම රැස්ති කාලා බුදිය ගනින් කියලා කියන්නේ. ඉතින් කාලා ඉවර වුණාට පස්සේ තාත්තා හිමීට කුස්සිය පැත්තට ගිහිල්ලා අම්මට රහසින් වගේ කියනවා මල්ලි බොහොම සන්තෝෂෙන් පිරියට හොඳට බඩ පිරෙන්න කෑම ටික කෑ. අර අම්මා දරපු වෙහෙසට තාත්තාගේ කෘතවේදීතාව පළ කරපු හැටි. කල්පනා කරලා බලන්න ඒවල තිබිච්ච වටිනාකම් මේ ගැමියු ගාව තිබිච්ච වටිනාකම්. ඒවා ආලෝකයක් අපි ලබා ගන්නට ඕනේ. ඉතින් පහුදා උදේ යන්න ලැහැස්තිලා අපේ බාප්පා අපේ අම්මගේ කකුල් දෙක ගාව හොඳට ලේසු දිගෑරලා එලලා දන ගහලා වදිනවා. අම්මගේ ඇස් වලින් හැමදාම කඳුළු වැටෙනවා. අපේ බාප්පා හොඳට සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරපු මිනිස්සෙක්. අපේ අම්මා ඉස්කෝලේ ගිය කාන්තාවක්වත් නෙමෙයි. ඒ වෙලාවේ බාප්පට වැදගත් උනේ මේ මගේ ඥාති සහෝදරිය කියන එක විතරයි. මම අද විශ්වාස කරනවා අපේ ජීවිතවලට අපේ වැඩිහිටියෝ දෙමව්පියෝ ජීවත් වෙච්ච ආකාරයෙන් කිසියම් ආලෝකයක් උදා වෙලා තියෙනවා කියලා. ඒකයි මම කියන්නේ වැඩිහිටියෝ දරුවන්ට පූර්වාදර්ශයක් වෙන්න ඕනේ. අර බාප්පා මොනවද කියන්නේ? 4-5ක් හදලා ගත්තාම ඇති. ඒවත් මට අද තේරෙනවා. දැන් වතුර මුට්ටිය උණු කරලා දුන්නාම ඇඟපත හොදගෙන ලොකු මිනිහා වගේ ස්තෝප්පි වාඩිලා කතාවට යන්නේ නැහැ. දැන් බාප්පා දන්නවා අබේලාවේ මම මේ කඩාපාත් වෙලා අක්කට හරි කරදරේ. ඉතින් බාප්පට හොඳට සංග්‍රහ කරන බවක් දන්නවා. ඉතින් ලෙන්ගතුකමට මොකක් හරි වචනයක් කතා කරන්න ඕනේ. ඒක තමයි අපේ සිරිත. ඉතින් මොනවද කතා කරන්නේ? අක්කේ බොද මීදුම් බැලුවද දැන් මොකද වෙන්නේ වැඩේ හරියයි දරුවට? ඔවහන්නේ ඔය කුණුහරුපේ කාලේ තිබුණෙත් නේ. හරි. ඉතින් මොකක් හරි අර ලෙන්ගතුකමට වචනයක් කතා කරනවා. කල්පනා කරලා බලන්න මේ ජීවිතවල තියෙන වටිනාකම. දැන් මම මේ කියන්නේ ගෙදරට කවුරු හරි ආවම 10ක් 12ක් හදන්න කියන කතන්දරයක් එහෙම නෙමෙයි. අර දෙපැත්තටම වැටෙන්නට ඕනේ තරාදිය සමබර වෙන්න. අපේ අම්මා වෙහෙස නොබල ඒ විදිහට බාප්පට සංග්‍රහ කරන්න ලොකු හේතුවක් තියෙනවා. ඒක තමයි අම්මගේ සහෝදරිය දරුවෝ 5 දෙනෙක් එක්ක තනි වෙච්ච වෙලාවේ ඒ 5 දෙනාවත් අපේ ගෙදර ගෙනල්ලා අපේ තාත්තා අපි 12 දෙනෙක් එක්ක ඉස්කෝලේ යවුවා. එතකොට අපේ අම්මගේ හිතේ තාත්තගෙන් ලොකු ගෞරවයක් තිබිලා තියෙනවා. ගෞරවයක් තිබිලා තියෙනවා. ඒක අන්‍යෝන්‍ය වශයෙන් ලැබෙන්නට ඕනේ. ඒකට ස්වාමි පුරුෂයෙක් තමයි මුලින්ම නායකත්වයේ දෙන්නට ඕනේ. ජීවිතේ සාර්ථක වෙන්න, සතුටින් ජීවිතේ ගොඩනගා ගන්න ඒවා තමයි වැදගත් මානව ධර්මතා. ඒක තේරුම් ගන්න. ඒ නිසා මේ භාර්යාවක් අගය කිරීම කියන එක. මනෝවිද්‍යාඥයෝ කියන දෙයක් තමයි කාන්තාව කතා කරන්නේ කවි බසින් කියලා. කවි බසින්ලු කතා කරන්නේ. ඒ කියන්නේ කෙලින්ම කියන්නේ වක්මකින් තමයි කියන්නේ. ඉතින් මහත්තුරු ඒ කවි බස පොඩ්ඩක් දැනගන්න ඕනේ. කවි බස දැනගන්නට ඕනේ. කවි බස කියන්නේ මොකක්ද?
රාම සීතා නාටකය කියලා නාටකයක් ලිව්ව අරිසෙන් අහුබුදු පඬිතුමා. ඒ නාටකයක අවස්ථාවක් තියෙනවා රාම කුමාරයයි සීතයි දණ්ඩක වනාන්තරයට එනවා. මේ වනාන්තරය හරිම ලස්සනයි. මේ වනාන්තරයේ තියෙන සුන්දරත්වයට මන්මත් වෙන රාම කුමාරාගේ මුවින් පිට වෙනවා. දණ්ඩක මේ වන බිම සොඳුරුයි සොඳුරියසේ සොඳුරුයි. රාම කුමාරාගේ හිතේ ඇති වෙන ප්‍රහර්ෂය කියන්නේ කොහොමද? සීතා මේ වනාන්තරේ ඔයා වගේම ලස්සනයි. දණ්ඩක මේ වන බිම සොඳුරුයි සොඳුරියසේ සොඳුරුයි. සීතාගේ මූණ නරක් වෙනවා. සීතාගේ මූණ නරක් වෙනවා. සීතා කැමති නෑ. එයා වගේ තව දෙයක් තියෙනවා දකින්න. දැන් බලන්න. දැන් රාම කුමාරා කිව්වා නම් සීතා සුමනත් ඔයා වගේම ලස්සනයි කිව්වා නම් ඔන්න ලෙඩක් තියෙනවා. සාමාන්‍යයෙන් කාන්තාව කැමති නෑ මහා මායා බිසව ගැනවත් හොඳක් කියනවාට එයාව සංසන්දනය කරන්න. ඒක තමයි ඒක ස්ත්‍රී චිත්තේ හැටි. ඒක මහත්තුන් තේරුම් ගන්න ඕනේ. දැන් රාම කුමාරා කිව්වේ මොකද්ද? මේ සෝබා දහමත් ඔයා වගේම ලස්සනයි කියලා. සීතා කැමති නෑ. සීතාගේ අමනාපය පළ කරනවා. කොහොමද පළ කරන්නේ? එහෙනම් හිමි ඔබගේ සොඳුරි මේ වනයයි මමයි. එහෙනම් ඉතින් හිමියනි ඔබේ සොඳුරි ඔය වනාන්තරය තමයි වනාන්තරෙත් එක්ක ඕන එකක් කරගන්න කියලා මම යනවා. ඔන්න බලන්න. රාම කුමාරා වහාම තේරුම් ගන්නවා සීතා අමනාපයටපත් වුණා. ඒතර මේ සුන්දර අත්දැකීම විඳින්න විදිහක් නෑ. ඉතින් රාම කුමාරා වහාම සීතා වෙත නැඹුරු වෙනවා. අන්න බලන්න බුද්ධිමත් පුරුෂයා. ඉතින් මාත් බුද්ධිමත් වෙමින් ඉන්න ඕනේ. නැඹුරු වෙනවා සීතා වෙත. නැඹුරු වෙලා මොනවද කියන්නේ? සීතා ඔබගේ සිහින් තොලේ සිරි දැකනා දලු සැසලෙයි. සීතාට මොනවද කියන්නේ? ඔබේ දෙතොල් දැකලා නාදලු බයේ වෙවුල. නාදලු සෙලවෙනවා කියන්නේ සුළඟට සිද්ධ වෙන දෙයක් නෑ. සුළඟට සෙලවෙනවා නෙමෙයි. සීතාගේ දෙතොල් දැකලා නාදලු මෙතෙක් කල රැකගෙන හිටපු ආඩම්බරේ ගිලිහිලා ඒගොල්ලෝ බයේ වෙවුලනවා. දැන් මොකක්ද ඇත්තටම මේ කියන්නේ? සීතා ඔයා සෝබා දහමට වඩා ලස්සනයි කියලා කියන්නේ. සීතාගේ හිත පිනා යන. සීතා ඒගම රාම කුමාරා වෙත ඇවිල්ලා කියනවා හිමි ඔබගේ කුළුලුර මණ්ඩලයේ සැටි දැක ගිරි කුළු නිසලත්. හිමියනි ඔබේ කුළුලුර මණ්ඩලයේ දැකලා මේ ගිරි කුළු නිසලව බලාගෙන ඉන්නවා. ඒ ගිරි කුළු නිසලව කියන එක සෝබා දහමේ තත්ත්වයක් නැහැ. මේ රාම කුමාරාගේ ප්‍රතාපවත් උර මණ්ඩලයේ අභිමුව ගිරි කුළු ලැජ්ජාවටපත් වෙලා ගල් ගැහිලා. දැන් බලන්න. ඒවල සුන්දරත්වය. ඒවා කියවනකොට අපේ මනස මුදු මොළොක් වෙනවා. සියුම් වෙනවා. ආදරේ කරුණාව දයාව කියන මිනිස් ගුණධර්ම මේවෙන් පෙරිලා එනවා. ඒතර මානසික සන්තුෂ්ටිය කියන්නේ ඒවා. හරිද? ඒක තේරුම් ගන්නට ඕනේ. හරි. මට එක හමුදා නිලධාරියෙකුගේ විනිදක් කියනවා. එයාගේ මහත්තයා නිවාඩුවට ගෙදර එනකොට කෑම ಜಾති ගොඩාක් හැදුවා. මහත්තයා පොළොස් කණ්ඩ හරි ආසයිලු. පොළොස් සම්බලකුත් හැදුවලු. පොළොස් සවාරුවේ කොහෙද ඈතක ගිහිලා පොළොස් ගෙඩියක් හොයාගෙන ඇවිල්ලා පොළොස් සම්බලකුත් හැදුවා. ඉතින් මහත්තයා කනවා මෙයා බෙදනවා මුකුත් කියන්නේ. ඇහුවලු මගේ කෑම හොඳද? වරදක් නෑ. කන. මගේ පොළොස් සම්බල හොඳද? වරදක් නෑ. කන. ටික වෙලාවකින් කියනවලු මං ගිය මාසේ නිමල්ලා ගෙදර ගියානේ. නිමල්ගේ වයිෆ් හදලා තිබුණා පොළොස් සම්බුලා අන්න පොළොස් සම්බුලා. මං අහුවා මොනවද කිව්වේ? මං අහුවා හිටියේ නැත්තේ ඇයි කියලා. දැන් බලන්න මේ පොළොස් සම්බුල හොඳ නැත්නම් මේ මොට්ටයා නිමල්ගේ වයිෆ්ගේ මගුල නොකියන්නේ. දැන් උගේ නිමාඩුනුත් වැඩක් නෑ. දැන් ළමින්ට අතන්නේ තාත්තා ගෙදර ආවා කියලා. බුම්මගෙන ඉඳලා යනවා යන්නේ. කාලකන්ණිය කරපු වැඩි. ඒකෝට මේ කවි බස කියන එක තේරුම් ගන්න ඕනේ. දැන් උණු ගමන් නෝන කෙනෙක් කියන්න පුළුවන් මගේ කරාබුවේ බෝලේ හොඳටම ගෙවිලා. ඔය වගේ මොකක් හරි කියන්න පුළුවන්. දැන් අරුන් මේ වුණා වගේ ටීවී එක දිහා බලාගෙන. දැන් මේ නෝන ලොකු දෙයක් කියන්නේ. මේ කරාබු දැන් කවුරුවත් දාන්නේ මට මේක දැන් දාලා එපා වෙලා අලුත් එකක් ගන්න ඕන මොකක් හරි වොම කතන්දරයක් කියනවා. එයාට ගන්න සල්ලි තුනක් දෙන්නේ නැහැ කියලා ගන්න කැමතියි. ලබන මාසේ මගුල් ගෙවල් 3යි 3ම නෑදෑයන්ගේ මගුල් ගෙවල්. මේ මිනිස්සයා කල්පනා කරනවා පාර එක මගුල් ගෙදර යන හොඳ සාරියකුත් අල්මාරියේ තියෙන්නේ. ඒක හැබැයි ඒ ඔක්කොම නෑදෑයන් දැකලා. එහෙනම් අලුත් එකක් අඳින්න ඕනේ ගෑනු එහෙම තමයි. තරුණ කාන්තාව.
ඔක මහත්තුරුන්ට ඔය ප්‍රශ්නේ නෑ. අපි කසාද බඳින දවසේ මහාගත්ත කෝල්ට් එක මලමිනියට පදින්න කරා. මම කවදාවත් අලුත් බලන්න ඒකේ කිසි ප්‍රශ්නයක් නෑ. ඉතින් ඕක පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්න. ඒ කවි බස. අනිත් කාරණේ තමයි මේ කාන්තාවක් කියන්නේ සංගීත භාණ්ඩයක් කියලානේ කියන්නේ. සංගීත භාණ්ඩේ වාදනය කරන්න ඕනේ සුසර කරන. අමරදේව ගැහුවත් වයලින් එක සුසර කළා නැත්නම් දරබර ගාන සද්දේ තමයි ඇරෙන්නේ. මහත්තුරු කියන වචනයක් තියෙනවනේ එන්න කන්දොස් කිරියා අම්මෝ ගෙදර ඉන්න බෑ අද නිවාඩුවේ වයිෆ්ගේ කන්දොස් කිරියා. ඒ කන්දොස් කිරියාව කියන්නේ හැමතිස්සෙම අවධානය ඉල්ලා සිටීම. අවධානය ඉල්ලා සිටීම. ඒ අවධානය දෙන්නට ඕනේ. අවධානය දෙන්නට ඕනේ. දැන් මම මේ තාත්තා කෙනෙකුගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. දැන් තාත්තලා කල්පනා කරනවා ඇති පිටිපස්සේ වාඩි වෙච්ච මිනිස්සු නම් එන වාසනාවන්තයි. හරි. කමක් නැහැ ඉතින් පේන ඉසව්වකින් අහන්නම්කෝ ඔය දුඹුරු පාට කෝට් එක ඇඳලා ඉන්න මහත්තයාට එහා පැත්තේ ඉන්න තාත්තා ඔබතුමා. හරි අන්න අර ඒ පිටිපස්ස වැඩි ඔබතුමා. ඔව් ඔව්. හරි. විවාහකයි නේ? දරුවෝ ඉන්නවා. බොහොම හොඳයි. පළවෙනි දරුවගේ උපන්දිනය කවද්ද කියන්නේ? දෙන්න නෙවුන. හරි දෙන්නගේ ඒතකොට 1999 11 වෙනි මාසේ 12. හරි නේ? හරියට මාරි. නෝනට වුණ ප්‍රශ්නයක් නැහැ. ඔව්. දිනේ වැරදුනා නම් මගදී අහන්න පුළුවන් තමයි තව කොහේ ළමයි ඉන්නවද? හොඳයි බොහොම හොඳයි. වාඩි වෙන්න. වාඩි. මම ඉතින් බොහොම සතුටු වෙනවා ඔබතුමා පැහැදිලිව දරුවන් උපන්දිනේ කිව්වා. වෙන අයගෙන් අහන්නේ නැහැ බොරු දිනේම හොයන්න එපා ඈ. හැබැයි ඉතින් ඇත්ත කීම නම් මගේ හුඟක් තාත්තලාගෙන් අහපුවාම පළවෙනි දරුවෝ උපන්දිනේ කවද්ද කියලා එක එල්ලේ කියාගන්න බැහැ. 1988 නෑ 82 අගෝස්තු ඔක්තෝබර් කියනකොට මම දන්නවා කියන්නේ බොරු බව. පළවෙනි දරුවගේ උපන්දිනේ කියන්නේ ඊටාම වැදගත් දවසක් තාත්තා කෙනෙකුට. මොකක්ද වැදගත්? පිය පදවිය ලැබුණු දවස. ඒක කාන්තාවක් මව් පදවිය ලබන්නේ කාලයක් කැප කරලා වෙහෙසක් දරලා වේදනාවක් විඳලා තමයි මව් පදවිය ලබන්නේ. ඒ ගමන් නිකම්ම තනතුරක් ප්‍රදානය කරනවා පිය පදවිය කිය. මේක බෝනස් පෝස්ට් එකක් බලන්න. හරියට ආචාර්ය මර්වින් සිල්වා වගේ තමයි. නිකන් හම්බෙන්නේ වල වටිනාකමක් නැහැ. අපි එහෙම සෞතු වෙන්න හොඳ නැහැ. පිය පදවිය සමරන්න කියලා තමයි අපි තාත්තලට කියන්නේ. එක එක විදියට සමරන්න පුළුවන් යාළුවොත් එක්ක වැටෙන්න බීලත් සමරන්න පුළුවන්. අපි යෝජනා කරන්නේ පළවෙනි දරුවගේ උපන්දිනේ දවසට බිරිඳට හොඳ තෑග්ගක් දෙන්න පුරුදු වෙන්න. හොඳ තෑග්ග. ඒක ආයතරයක් කියන්න ඕනේ හොඳ තෑග්ග. එන්න හදිසියක මතක් වෙලා ඔය පේමන්ට් එකේ තුන මොකක් හරි ප්ලාස්ටික් කෑල්ලක් කරන් ගිහලා තමයි ළමයා හම්බෙච්ච දවස් මතක් වෙලා මම මෙන්න මේක ගෙනාවා කියන. එහෙම ජරා වැඩ කරන්න එපා. හොඳ තෑග්ග. අර කවිපසින් කියපු දේ මතක තියාගෙන ඉන්න. ඒකට මුදල් ටිකක් එහෙම සූදානම් කරලා වේලාසනින් ගෙනල්ලා වචන ටිකක් එහෙම ලියලා පාර්සල් කරලා තියලා අදාළ දිනේ උදේ නැගිටලා බිරිඳව වැළඳගෙන මං තාත්තා කෙනෙක් වෙච්ච දවස් අදනේ කියලා දීලා බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට අර මනෝවිද්‍යාව උගන්වන දේ අර මිනිස් ජීවිතවල පැවැත්මට අවශ්‍ය මනුෂ්‍ය ක්‍රියාකාරීත්වය කියන්නේ ඒ වගේ දේවල් වලින් ඇතිවන දෙයක්. හරි. එක අමුසම් යුලක් අතර ලොකු ගැටණයක් ඇති වෙනවා. නෝනාගේ ගෙදර තමයි පදිංචි වෙලා ඉන්නේ. මහත්යට ආවේගයේ පාලනය කරගන්න බෑ. එයා කෝපයෙන් කෑ ගලා මට බෑ තමුසෙත් එක පවුල් කන්න කියලා එයාගේ බඩු මුට්ටු අරගෙන පිට වෙලා යනවා. ඉතින් මෙයා පිට වෙලා ගියාට පස්සේ අර නැන්දම්මා මොකද කරන්නේ? දැන් වර්තමානයේ නැන්දම්මාලගේ හැටි ඇවිලෙන ගින්නට පිදුරු දානවා. පේනවනේ? ළමයි දෙන්නෙකුත් දාලා තාත්තා කෙනෙක් ගිය හැටි. කොහොම මිනිහෙක් එක්ක පවුල් කරනවට වඩා හොඳයි තනියම ඉන්නවා. ඉස්සර නම් එහෙම කියන්නේ නැහැ. ඉස්සර අම්මලා එහෙම කියන්නේ නැහැ. උඹට මොනවා හරි තව ටිකක් ඉවසන්න දුන්නොත් මොනවා වුණත් පිරිමියෙ. උඹ කට ගහගෙන ගියා. දැන් බලන්න ඒක निराකරණය කරනවා. අද එහෙම නෙමෙයි. ඈ පේනවද? ළමයි දෙන්නෙකුත් දාලා ගිය හැටි. කොහොම මිනිහෙක් එක්ක පවුල් කරනවට වැඩිය හොඳයි නිකන් ඉන්නේ. දැන් මේ කාන්තාවටත් මේක දරා ගන්න බෑ. එයා ගිහිල්ලා දානවා පොලිසිය ඇන්ටිය. හරිද? පොලිසිය ඇන්ටිය. එතනින් නතර වෙන්නේ නැහැ. දික්කසාද වෙන්න නඩු දානවා. මටත් ඕනේ නැහැ තමුසේ. මට පුළුවන් හරි හම්බ කරගෙන දරුවෝ දෙන්න හදාගෙන තනියම ජීවත් වෙන්න. මට ඕනේ නැහැ තමුසේ.
දානවන. හැබැයි ඉතින් ලංකාවේ එක හොඳක් තියෙනවා නඩු දාපු හැටි අහන්නේ. නඩු දාපු හැටි කල්යන. මැරෙනකල් කල්යන. හෙට අනිද්ද වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ. ඉතින් පාර්ලිමේන්තුවේ නඩු අහලා ඉවරලා කාගෙත් නඩු එකරයෙන් ඉවර වෙන්න පුළුවන් අනාගතේදී. හරිද? දැන් තාමත් පවතින පැත්තේ උසාවියේ දැම්මොත් නම් නාකියනකල් නඩු කල්යන. ඉතින් නඩු දාගත්තට කාටවත් දැන් වැඩේ එපා වෙලා. දන්නවනේ අපේ වගේ සංස්කෘතිය මල ගෙදරක යන්න බෑ. ඉතින් අහනවා කෝ මහත්තයා. මගුල් ගෙදරක යන්න බෑ. කෝ දුවේ පුතා. දරුවෝ අහනවා අයියා මේ තාත්තා ගෙදර ඉන්නේ නැද්ද? ලොකු ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගේ වමනාව පිට ওই දෙපැත්තටම මම කතා කරනවා. දෙපැත්තටම ආපහු එකතු වෙන්න ඕනේ. එකතු වෙන්න ඕනේ. හරි. දෙන්නටම දැන් එපා වෙලා වැඩි. දැන් මහත්තයාට කතා කරන්න ගියාම මහත්තයා කියන්නේ මොකද්ද? මට දැන් උනත් යන්න පුළුවන් ගෙදර කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැඩේ මං සෙකන්ඩ් වෙනවනේ. මං දැන් එයාගේ ගෙදර යන්න එපායි. ඔබතුමාට තරහ නැතුව බැයිද කියන්නේ? එයාට ඇවිල්ලා දරුවොත් එක්ක මට අඬ ගහන්න කියලා. එතකොට මං යන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඉතින් පව් කියලා හිතුණා මේ පිරිමියෙක් ඉතින් පිරිමිකම රැක ගන්න හදන හැටි. නිකම්ම යන්නත් බෑ. ඒවර අහන්න වෙන්නේ ආවේ ගිහිල්ලා ආවද කියලා. ගෑනු එහෙම කුණු කතා අහනවා. හරි. මට හිතුණා මොනවා නම් පිරිමියෙක් ඒක සාධාරණයි කියලා. අනිත් එක මට 100ට 200ක් විශ්වාසයි ඒ නෝනා වැඩේට කැමති වෙනවා. එයා මට දැන් උදේ ආවා කතා කරනවා මේ ප්‍රශ්නේ ගැන. දැන් මං එයාට දැන් මේ ප්‍රශ්නේ කතා කරපුවා එයා ඒ ගමන කොන්දේසියක් දානවා. එයානේ මාවයි ළඟින් දාලා ගියා. අපි මොකටද දෙහයන්නේ? එයාට එන්න කියන්නේ. මම අපේ ගෙදර දොර ඇරලා තියෙන එන්න කියන්නේ එයාට. දන්න සිංහලෙන් පැහැදිලි කළා. මෙයා පිළිගන්න සූදානම් නැහැ. ඉතින් මට එපා වෙලා මං වැඩේ අතෑරියා. මම දවස් කීපයක් ගියා. අර මහත්තයා දවසක් මාව හොයාගෙන විශ්වවිද්‍යාලයට ආවා. විශ්වවිද්‍යාලයට ආවා. ඉතින් මං එයාත් එක්ක ටිකක් කතා කරමින් ඉඳලා ඇහුවා. ඇයි ආවේ මේ කතාන්නේ? ඔබතුමාගේ කතාවක් මතක් වෙලයි මම මේ ආවේ. මං ඇහුවා මොකද්ද? මගේ ලොකු පුතාගේ බර්ත්ඩේ එක තියෙන අනිද්දාට කියලා කිව්වා. මං කිව්වා ඉතින් මගේ කතාවක් මතක් වුණා නම් නෝනට තෑග්ගකුත් අරගෙන යන්නකෝ ඉතින්. තෑග්ග අරන්නම් මං එහෙ යන්න ලෑස්ති නෑ කිව්වා. එහෙනම් දැන් මිනිහ ඇවිල්ලා තියෙන තෑග්ගක් මගේ අතේ යවන්න. දැන් බලන්න මේ විභාග පාස් කරලා ලොකු තනතුරු දරන මිනිස්සු. මං ඉතින් කේන්ති ගත්තේ නෑ. මට ඉවෙන් වගේ වැටුණා මෙතන පොඩි කවුලුවක් ඉවර කරන්න පුළුවන් කමක් තියෙන බව. එයාත් එක්ක කතා කරලා නිගමනයේට එළඹිලා අර බම්බල පිටියේ තියෙන වෝග් ජුවලර්ස් වලට ගිහිල්ලා එයා නෝන කැමති විදිහේ ගලක් අල්ලපු පෙන්ඩන්ට් එකක් අරගෙන ආවා. මමම ලස්සන වචන ටිකක් කඩදාසියක ලියලා දුන්නා. දැන් මේවා ලියන්නකෝ ඔයාගේ අත්තපුරු වලින්. මගේ ඉස්සරහා වාඩි වෙලා පොඩි එකා වගේ මුද්දට හැඩ කරලා ලස්සනට ලිව්වා. මමම මේක පාර්සල් කරා. ඒ තියෙනවා අර කප්පුක කියලා ආයතනයක්. එතෙන්ට මම කතා කරලා නියෝජිතයෙක් ගෙන්නුවා. ගෙන්නලා මං කිව්වා මෙන්න මේ ඇඩ්‍රස් එකේ ඉන්න නෝනට අනිත් උදේට ඕක අතටම දෙන්න ඕනේ. ඒගොල්ලෝගේ රාජකාරිය බාරගත්තා. ඉතින් අදාළ දිනේ මේ තරුණයා ගිහිලා ගෙදර සීනුව නාද කරනවා. නෝන ඇවිල්ලා දොර අරිනවා. මැඩම් හස්බන්ඩ්ගෙන් තෑග්ගක් කියලා අරක දෙනවා. යා දැන් මේ පුතේ පාන්දර දිග ඇරලා බලනකොට අර ලියලා තියෙන වචන කියවන්න. අර මිනිස්සයා මට දුරකථනයෙන් කතා කරලා කියනවා වයිෆ් මට කෝල් කළානේ. මොනවද කිව්වේ? අද ලොකු පුතාගේ බර්ත්ඩේ එක නිසා එළියට ගිහිල්ලා අපි කැම්ප් ටිකක් කමුද කියලා මගෙන් ඇහුවා. මම ගාව ඉතින් ඔයා මොනවද කිව්වේ? මම ආගියෝ මම මේ ධර්මයේ යන්න ලෑස්ති වෙන්නේ මේ දැම්ම. මෝ හෙන ප්‍රීතිය මට කියනවා විස්තර. මේ මාත් සුබපතල පිටක් කරා. ඉතින් මේගොල්ලෝ දවල් මුණ ගැහිලා හෝටලයකට ගිහිල්ලා කෑම කාලා කට්ටිය එක්කම ගෙදර යනවා. කවුරුවත් සෙකන්ඩ් උනේ නැහැ. කප්පුකට පිසිද්දට වැඩි නැහැ. හරි. ඉතින් මම මේ දේවල් සිහිපත් කරන්නේ එහෙම ගැටලුවක් ඇතිනාම දරදණු රිටවල් වගේ ඉන්න එපා. දරදණු රිට නමන්න බෑ කැඩෙනවා. නම්‍යශීලී වෙන්න. නම්‍යශීලී වීම කියන්නේ නිවටකම නෙමෙයි බුද්ධිමත්කම. හරිද? හොඳයි. ඉතින් දැන් ඔයගොල්ලෝ අහුම්කන් දීගෙන ඉන්නවා මට ඕන තරම් වෙලා ඉතින් කතා කරන්නත් පුළුවන්. එනවාට අපේ කතාවක් තියෙනවනේ ඕනෑම දෙයක් ඕනෑමට වැඩි ඕනෑම නෑ කියලා. ඒ හින්දා මම දැන් කතාව කෙලවර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මට පොඩි දෙයක් කියන්න තියෙනවා. ඒක කියලා මම කතාව කෙලවර කරනවා. මොකද අපි මේ හුඟක් මේ දරුවන් ගැන අවධානය යොමු කරන අය දැන් ඔයගොල්ලෝ දරුවන්ට සපවත් ජීවිතයක් දෙන්න තමයි මේ දුරු අතර ගෙවාගෙන ඉන්නේ ඇත්තේ. දුක් විඳින්නේ දරුවන්ට වඩා යහපත්
ලෝකයක් උරුම කරන්නේ. ඒ නිසා මේ දරුවෙක් වඩා යහපත් පුරවැසියෙක් බවට පත් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ මට පොඩි කාරණාවක් පැහැදිලි කරන්න තියෙනවා. ඒක පැහැදිලි කරලා මගේ කතාව කෙලවර කරනවා. මට මෙතන ඉන්නකොට පේනවා මෙතන ඉන්නේ උඟ දෙනෙක් තරුණ අම්මලා බව. එක්ක දරුවෝ හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය. දරුවෙක් යහපත් පුරවැසියෙක් බවට පත් කරන්නට අවශ්‍ය මූලික ධර්මතා තුනක් බර්ටන් රසල් කියන දාර්ශනිකයා පැහැදිලි කරලා තියෙනවා. මොකක්ද? පළවෙනි එක තමයි දරුවෙකුට දැනෙන්න ආදරය කිරීම කියන එක. දැනෙන්න ආදරය කරනවා කියන්නේ ඉල්ලන දේවල් අරන් දෙන එක නෙමෙයි. දරුවෙක් එක්ක නොමසුරුව කාලය ගත කරන එක. දරුවෙක් එක්ක නොමසුරුව කාලය ගත කරන එක. හරි. කුමාරතුංග මුනිදාස කියලා පඬිවරයෙක් අපේ රටේ හිටියා. එතුමා යාගේ තාත්තා මිය ගියාට පස්සේ තාත්තව සිහි කරනවා. සිහි කරන්නේ තාත්තා හම්බ කරපු දේවල්වත් හදපු ගෙවල් දොරවල් ගැනවත් නෙමේ තාත්තා යාට ආදරය කරපු හැටි. දවසේ වැඩ කටයුතු ඉවර කරලා තාත්තා ගෙදර ඇවිත් ආහාර ගත්තට පස්සේ යාගේ අතින් අල්ලගෙන මිදුලට බැහැලා මිදුලේ ටිකක් වෙලා ඇවිදිමින් එයාට කතන්දර කියලා දෙනවලු. මොනවද කියලා දෙන්නේ? අහස පොළොව වලා සඳ තාරකා සෙවන ගස් ලිය ආදිය දක්වමින් නුවණ දෙන්නට කී ඒ කතා සෙමින් හැඩ ගැසීය මගේ දිවි මේ විලස්. තාත්තා දරුවගේ අතින් අල්ලගෙන මිදුලේ ඇවිදින ගමන් සෝබා දහම ගැන කියලා දෙනවා. මේකේ වැදගත් දේ තමයි තාත්තයි දරුවයි කාලය ගත කරන එක. දරුවා හිතේ තියෙන දේවල් තාත්තට කියනවා. තාත්තා හුම්කම් දෙනවා. උත්තර දෙනවා. මේ ළමයාගේ ලෝකේ වීරයා වෙන්නේ තාත්තා. එයා නපුරු හීන දකින්නේ. එයා නිසි වෙලාවට සතුටින් උදේ අවදි වෙනවා. ඉස්කෝලේ යන්නේ සතුටින්, ඉගෙන ගන්න සතුටින්, හැමදේම කරන්නේ සතුටින්. අන්න අපි හිත තලපු නැති දරුවෙක් වහදෙනවා. මේකෙන් තාත්තා කෙනෙකුට ලොකු මිහිරක් විඳින්න පුළුවන්. හරිද? ඔබ රාජකාරියට ගිහිල්ලා හෙම්බත් වෙලා තෙහෙට්ටු වෙලා ගෙදෙට්ට ගොඩ වෙනවා. ඔබ පුරුද්දක් ඇති කළොත් දරුවව ටිකක් උඩතල් කරන්න. දරුවා එක්ක පොඩි කාලයක් ගත කරන්න. එයාගේ ඉස්කෝලේ වැඩ ගැන පොඩ්ඩක් බලන්න. පොඩි කතන්දරයක් කියලා දෙන්න. ඒකෙන් ලොකු මිහිරක් ඔබ ලබනවා. මොකද වැඩිහිටියෙකුගේ මනස වගේ නෙමේ දරුවෙකුගේ මනස හරි සියුම්. අපිට ඒකෙන් ලැබෙන දේ වැඩි. මගේ අක්කගේ දරුවට අක්කට පොඩි ගැහණු දරුවෙක් හිටියා. මම ඉගෙන ගන්න කාලේ මම නිවාඩුවට ඒ ගෙදර ගියා මේ දරුවා මගේ ළඟට ඇවිල්ලා එයාට උත්තර දෙන්න ප්‍රශ්න අහන්න කියලා කියනවා. මේ කොච්චර ඇහුවත් ඉවරයක් නෑ. කුඩා දරුවන්ගේ ස්වභාවය තමයි ප්‍රියමනාප කෙනෙක් අහුනොත් ලේසියෙන් අතාරින්නේ. මට එක දවසක් හරි නිදිමතයි. හරි මහන්සි අමාරු ප්‍රශ්නයක් අහලා ඉක්මනට වැඩේ ඉවර කරන්න ඕන කියලා හිතේ තියාගෙන මම ඇහුවා. දුවේ කවුද ජේ.ආර්. ජයවර්ධන කියන්නේ? ඒතකොට එතුමා අපේ රටේ ජනාධිපති. මේ දරුවා මගේ දිහා බලාගෙන ඉඳලා ටිකක් කල්පනා කර ඉඳලා කියනවා සරත් මාමා එයා තමයි අපි ඔක්කොලම කන කෑමවල ගාන වැඩි කරන එක්කෙනා කියලා කිව්වා. මගේ නිදිමතක් නැතුව ගියා මහන්සියක් නැතුව ගියා. මට මේ දරුවා තුරුල් කරගෙන ඕන තරම් ප්‍රශ්න අහන්න හිතට සතුටක් ඇති වුණා. දැන් බලන්න අසුරු සැනින් නැති වුණේ මගේ මානසික වෙහෙස. කායික වෙහෙස වගේ නෙමේ මානසික වෙහෙස. ඒ මානසික වෙහෙස නිවෙන්නේ මානසික ක්‍රියාවලියකින්මයි. ඒක තේරුම් ගන්න. දැන් මගේ දරුවා ලොකු දරුවා කුඩා කාලේ අපි එක්කගෙන ගියා මනමේ නාට්‍ය බලන්න. ඉතින් මේක බලලා හරි සතුටුයි මිනිහා. හරි සතුටුයි. ඉතින් එන ගමන් කියන්නේ අම්මේ අර අතන හිටපු වැද්දා. අතන හිටපු වැද්දා. වැදි රජා ගැනත් නෙමෙයි වැද්දෙක් ගැන මොකක්ද එකක් කියනවා. එලි වෙච්ච වෙලේ ඉඳලා කියනවා අම්මේ මට වැද්දෙක් වෙන්න ඕනේ කියලා. අපි ඇවිල්ලා නෑ අයිබා උඹට රජෙක් වෙන්න හිතුන්නේ නැද්ද කියලා අපි ඇවිල්ලා නේ. ඉතින් ළමයාගේ ලෝකේ එහෙම තමයි. මට වැද්දෙක් වෙන්න ඕනේ. ඉතින් කොහොම හරි කරදර කරලා අඹුඩ මහගෙන දුනු ඊතල හදාගෙන ඇඟ පුරා සායමුත් ගාවගෙන වැද්දෙක් වෙනවා. තනියම සෙල්ලම් කර ප්‍රීතියෙන් ඉන්නේ. දවසක් මං ඉතින් වැඩ ඉවර කරලා ඇවිල්ලා ගෙදර සාලේ වාඩි වුණා. බිරිඳත් ඇවිල්ලා කොනකින් වාඩි වුණා. එක පාටම දරුවෝ ඇවිල්ලා ඔළුව බදාගෙන අනේ අම්මේ කිව්වා. අපි කලබල වෙලා ඇහුවා ඇයි පුතේ? අනේ අම්මේ මම මේ දඩයන් කරගෙන ආව මස්ටි කුඩේනේ ඇවිල්ලා වාඩි වුණා. දැන් මොනතරම් මිහිරි ලෝකයක් ඇතුළේද දරුවා ඉඳලා තියෙන්නේ කියලා. දැන් ඒගොල්ලෝ ලොකු ඉලංදායි. දැන් අපි ගාවට ඉන්නේ නේ. හරි.
හැබැයි තාමත් අපි ඒවා මතක් කරලා ජීවත් වෙනවා. ඒක මිහිරක්. තාත්තා කෙනෙක් ඒ මිහිර විඳින්න නැත්නම් ඒක අවාසනාවක් කියලායි මම කියන්නේ. ඉතින් කුඩා කාලේ දරුවෝ එක්ක කාලය ගත කරන්න. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන දරුවොත් එක්ක මව් භාෂාවෙන් කතා කරන්න. අපේ පැරණි කතන්දර අපේ ජාතක පොතේ වෙන්න පුළුවන්, ජන කතා වෙන්න පුළුවන්, ආච්චිලා සීයාලාගේ කතන්දර රසවත්ව දරුවෙකුට කියන්න. දරුවට කියලා දරුවට උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න අහන්න. දරුවගේ භාෂා ඥානය වැඩෙනවා, තර්ක ඥානය වැඩෙනවා. ඒ දරුවා අපේ සංස්කෘතිය මුල් අල්ලනවා. ඒකට පොඩි කාලයක් ගත කරන්න. ඒක Tamanට කරදරයක් කියලා හිතන්න එපා. ඒකෙන් Taman ලොකු මිහිරක් විඳිනවා. දැනෙන්න ආදරය කරනවා කියන එක තේරුම් ගන්න. දෙවෙනි එක තමයි දරුවා කිරීම සහ දිරිමත් කිරීම. ළමයි කැමති හොඳයි කියන වචනේ අහන්න. කුඩා දරුවෝ ඉන්න අම්මලාට මම කියන්නේ ඔබට කොච්චර ප්‍රශ්න තිබුණත් වැඩ තිබුණත් දරුවෙක් වාගේ කරන්න හැමතිස්සෙම. අද මනෝවිද්‍යාඥයෝ කියන්නේ දරුවෙක් වැරදි වැඩක් කරපුවාම ඒ ගැන කතා කරන්න එපා. හොඳ වැඩක් කරන කල් ඉඳලා ඒ ගැන උවමනාවෙන් සතුටින් කතා කරන්න. අපේ වරද දරුවෙකුගෙන් අතපසු වීමක් වෙනකොට අපි ඒක හොඳට දකිනවා. කෑ ගහනවා. දරුවෙක් කරන හොඳ අපි ඒ විදිහට දකින්නේ. ඒක තේරුම් ගන්න.